සාදු සාදු සාදු. දෙදහස් 21 වසරේ 5 වෙනි මාසේ 30 වෙනිදා භාවනා වැඩසටහන ශ්‍රද්ධාවන්ත ගුණවන්ත කාරුණික පින්වතුනි, සෑම උදා වෙන දවසකම එක පියවරක් හරි නිවන් මාගේ ඉදිරියට ගමන් කිරීමයි බෞද්ධයන්ගේ අභිලාෂය. මේ ජීවිතයේ සසර තිබෙන අවිද්‍යාව පිළිබඳව මනාකොට අවබෝධ කරගෙන මේ අවිද්‍යාව සහගත දුකෙන් අත් මිදී විද්‍යාවටපත් වෙන්නයි බලාපොරොත්තුව. සියලුම මානසික ගැටලු අවිද්‍යාව නිසා. ඉතින් අවිද්‍යාව දුරු කිරීම, එහෙම නැත්නම් අපි කියනවා සම්මා දිට්ඨිය ඇති කර ගැනීම, මිත්‍යා දෘෂ්ටිය නැති කිරීම කියන එක. දෘෂ්ටිනම් සියල්ල මිත්‍යා. ඒක හොඳට තේරුම් ගන්න උත්සාහ කරන්න පින්වතුනි. දෘෂ්ටිනම් සියල්ල මිත්‍යා දෘෂ්ටි. සම්මා දිට්ඨි නැහැ. අපි ඒක තේරුම් කරගන්න ඕන. සම්මා දිට්ඨි නැහැ. දෘෂ්ටිනම් සියල්ල මිත්‍යා දෘෂ්ටි. ඔබට දහස් වාරයක් හිතන්න ඒක ඇතුලේ මහා ගම්බීර පරාසයක් තියෙනවා පින්වතුනි. දෘෂ්ටිනම් සියල්ල මිත්‍යා දෘෂ්ටි, සම්මා දිට්ඨි නැත. ඉතින් මෙන්න මේ වැනි උතුම් කාරණා තමන්ගේ නුවණින් වටහා ගන්න පුළුවන් නම් තමන්ගේ නුවණත් ලෝකෝත්තර භාවයට පියමනමින් පියනගමින් තියෙනවා. එහෙම නැත්නම් පත් වෙලා තියෙනවා. ඔව වටහා ගන්න බැරි නම් තාමත් ලෞකිකත්වයේ තුල තමන් සිර වූ ස්වභාවයක් තමයි පෙන්වුම් කරන්නේ. ලෝතර බුදුරජාණන් වහන්සේගේ බුදු වදන් මනාකොට පැහැදිලිව දකින්න පුළුවන්කම ලැබෙන්නේ, වැටහෙන්නේ, තේරෙන්නේ හොඳ සම්මර්ෂණ ඥානයකින්, ප්‍රඥා පාරමිතාව හොඳට පිරිච්ච අයට, ප්‍රඥා පාරමිතාව දුර්වල අයට ධර්මයේ තේරෙනවා හරි අමාරුයි. ඉතින් වීරිය පාරමිතාව හොඳට පිරිච්ච අයට තමයි තථාගතයන් වහන්සේගේ ධර්මයේ තේරෙන්නේ පින්තුනේ. ඒ පාරමිතාව ඉබේ පිරෙන්නේ නැහැ. තමන් වීරිය කරන්න ඕන. ප්‍රඥාවත් ඉබේ පිරෙන්නේ නැහැ. තමන් ප්‍රඥාව දියුණු කරන්න ඕන. හිතන්න පුරුදු වෙන්න ඕන. අනේකාකාරයෙන් දෙයක් වටහා ගැනීම සඳහා මහන්සි වෙන්න ඕන, උත්සුක වෙන්න ඕන පින්වත්නි. එහෙම නැතුව කිසි දෙයක් ලෝකේ ඉබේ හැදෙන්නේ නැහැ පින්තුනේ. මේ ලෝකයේ දෑතින් හම්බ කරන හැම දෙයක්ම දාලා යද්දී හිතට තේරුම් ගන්න දෙයක් විතරයි අපි අරගෙන යන්නේ. හරි ජීවිතේට ප්‍රතිඵලයක් ඇති කරන්නේ. ඉතින් අකුසලයේ දුරු කරලා කුසලයේ පිහිටන එක තමයි මුලින්ම කරන්න ඕන. සබ්බ පාපස්සා කරණං කුසලස්ස උපසම්පදා. සියලු පෞසිතවිලි ආදිය මුදවා දමලා කුසලයේ පිහිටන්න ඕන. කුසලස්ස උපසම්පදා. සචිත්ත පරියෝදපණං. තමන්ගේ හිත මනාකොට දමනය කර ගැනීම, ඒ කියන්නේ අවිද්‍යාව දුරු කිරීම. ඒතම් බුද්ධානුශාසනං. ඒකයි බුදුවරුන්ගේ අනුශාසනය. හරිම කෙටි. එතකොට මේකේ මහා නොතේරෙන ගැඹීරත්වයක් තියෙනවා කියලා කලබල වෙන්න එපා. එහෙම නොතේරෙන ගැඹීරත්වයක් නැහැ. මේ තියෙන දේ ප්‍රායෝගික කර ගැනීමේ ප්‍රශ්නය තමයි තියෙන්නේ. ඉතින් අපි කල්පනා කළා පින්නතුන්ට අලුතෙන් ධර්ම කරුණු ගෙනල්ලා ත්‍රිපිටකයේ පුරාවට, ඒ කියන්නේ 84000ක් දෙනා නිවන් දැක්ක ධර්මයේ 84000ක් ආකාරයට එකම ධම දේශනා කළා. ඒකයි තියෙන්නේ. එතකොට අපි 84000ක් නිවන් දැක්ක එක අපි 84000ම නිවන් දැක්කේ කොහොමද කියලා කියවලා බලනවා. නමුත් අපි නිවන් දකින්නේ නැත්තේ ඇයි කියන ප්‍රශ්නයක් තියෙනවා. එහෙමනම් ධර්මය අල්ලන තැන, ධර්මය තේරුම් ගන්න තැන වැරදි ඇති. එහෙම නෙමෙයි කරන්න තියෙන්නේ.
බුදුරජාණන් වහන්සේලා අගය කරේ එක ගාථාවක් නමුදු ගැඹුරින් වටහා ගැනීම, ගැඹුරින් නුවණින් වටහා ගැනීම තමයි පින්නතුනේ බුදුවරයන් වහන්සේලා අගය කරපු ධර්මය. එහෙමනම් එක කාරණයක් වටහා ගන්න. නුවණ වඩන්න පින්නතුනේ. අපි මුලින්ම කතා කරා දිට්ඨි නම් සියල්ල මිත්‍යා දෘෂ්ටි. සම්මා දිට්ඨි නැත කියලා. මේක හරි වටින දෙයක්. මේක තේරුම් ගත්තොත් යථාභූත ඥාන දර්ශනයෙන් එයා මේ උත්තරීතරත්වයට පත් වෙනවා. නමුත් නිවන කියන එක දැකලා කවදාවත් ගන්න බෑ. හිතලා කවදාවත් ගන්න බෑ. ඉලක්කයක් මුල් කරගෙන ඉඳලා අහවල් වෙලාවට මට ඒක ලබනවා කියලා එහෙම ලබන්න බෑ. අපි ශාසන ඉතිහාසයේ දැකලා තියෙනවා සියලුම රහතන් වහන්සේලා බිහි වෙලා තියෙන්නේ හරි අහඹුවක් වගේ. හිතන්නේ නැති වෙලාවක තමයි උන්වහන්සේලාට ඒ උතුම් ඥානය පහළ වෙලා තියෙන්නේ. බුද්ධ ආදී මහෝත්තමයන්ට සම්බුද්ධත්වයේ ලැබුණෙත් හිතන්නේ නැති වෙලාවක. ඒක මහා පුදුම දෙයක්. මේ ඉන්ද්‍රයන්ට ඔබෙන් ගමන් කරන්නට පුළුවන් ශක්තියක් ඒ ලෝකේ නිර්මාණය කරගත්තේ මුලින්ම මාගේ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී නාමයට මාගේ নমස්කාරය වේවා. මිහි තලයේ කිසිම මිනිසෙකුට ඒ දේ කරන්න බෑ. කිසිම පඬිවරයෙකුට, කිසිම යෝගීවරයෙකුට, කිසිම ඉෂිවරයෙකුට කරන්න බැරි වෙච්ච උත්තරීතර දෙයක් තමයි භාග්‍යවතුන් වහන්සේ සම්පූර්ණ කරේ. එතකොට උන්වහන්සේගේ පුත්‍රයන් හැටියට, දියණිවරු හැටියට කල්පනා කරන්න ඕන මේ බුදුරජාණන් වහන්සේ, ඒ පියාණන් වහන්සේගත් මඟ අපි ගන්න ඕන කියලා කල්පනා කරන්න ඕන. කොහොමද අපි මේ මඟ ගන්නෙ කියලා මහන්සි වෙන්න ඕන පින්වත්නි. කොහොමද අපි මේ මඟ ගමන් කරන්නේ? ඒ ගමන් කරන්න තියෙන බුදු වදන් නුවණින් විමසමින් නිවෙන විදියට තේරුම් ගන්න ඕන. එතකොට හිතා ගන්න බෑ සමහර උදවියට හරි ධර්මයේ මොකද්ද වැරදි ධර්මයේ මොකද්ද කියලා. හරීම ලේසි. හරි ධර්මයේ මොකද්ද වැරදි ධර්මයේ මොකද්ද කියලා තේරුම් ගන්න. යමෙක් ලෝභ දේශ මෝහ ප්‍රහාණය කරයිද යම් ධර්මයක් මුල් කොටගෙන ඒක තමයි හරි ධර්මය. යමෙක් ලෝභ ද්වේෂ මෝහ ඇති කරයිද බුද්ධ ආගමේ නාමයෙන් හරි ඇවිල්ලා වෙන්න පුළුවන්. බුදුහාමුදුරන්ගේ ඥාති කෙනෙක් කියලා හරි වෙන්න පුළුවන්. ලෝභ ද්වේෂ මෝහ වැඩි කරයිද අර දේවදත්ත වගේ? මේක ත්‍රිපිටකයට අනුකූල වෙන්න ඕන, ත්‍රිපිටකයට අනුකූල නොවෙන්නා වූ මිනිසුන් මරාපිය, කොටාපිය, එලෝපිය, ගලෝපිය, මහානකමින් එලෝපිය කියලා යන්නේ මේ දේවදත්තගේ පරම්පරාවේ කට්ටිය. ඒ කියන්නේ බුදුහාමුදුරන්ගේ නාමය වර්ධනය කරන්නේ ලෝභ ද්වේෂ මෝහ. එතකොට ලෝභ දේශ මෝහ වර්ධනය කරනවා නම් එතන බුද්ධ ශාසනයක්වත් එතන ධර්මයක්වත් නැහැ පින්නතුනි. ලෝභ ද්වේෂ මෝහ දුරු කරනවාද යම් තැනක ආන්න එතනයි ධර්මයේ තියෙන්නේ. එහෙනම් අපේ පින්නතුන් මේ දේශනා ශ්‍රවණය කරගෙන ඉද්දී ඔබට ලෝභ ද්වේෂ මෝහ තුනී වෙමින්, දුරු වෙමින්, ශාන්තියක් ඇති වෙමින්, තමන්ගේ දැකීම ඍජු වෙමින්, නොදන්න කාරණා දැනගැනීමෙන් ශාසන ප්‍රතිපදාවේ අලුතෙන් එක පියවරක් හරි Taman තබනවා නම් ඒක තමයි පින්වත්නි සම්බුද්ධ ශාසනයේ ලබන තියෙන උතුම් ප්‍රතිලාභය. එහෙනම් ලෝභ දේශ මොහ දුරු කර ගන්නවා, Tamanගේ හිත් පතුලේ තියෙන අකුසල ධර්ම ප්‍රහාණය කර ගන්නවා, පාප ගති ප්‍රහාණය කරනවා, පවට පෙළඹෙන්න තිබුණු සිත් දුරු කරලා දානවා පින්වතුනි. අවබෝධයෙන්ම යථා අවබෝධයෙන්ම නොවනස්වන ආකාරයෙන්ම සැකයක් නැතුව අතහැරලා දානවා. සැකයක් නැතුව අතහරින්න නම් පින්වතුනේ හොඳින් පරීක්ෂා කරන්න ඕන. සැකයක් නැතුව අතහරින්නට නම් හොඳින් පරීක්ෂා කරන්න ඕන. එහෙම නැත්නම් අපිට ඒක අත්හරින්න බෑ. මම හැමදාම පින්වතුන්ට උදාහරණයක් ගන්නවා ගෙවල් සුද්ධ කරනකොට වගේ කියලා. ගයක් සුද්ධ කරනකොට ඒ විසි කරන කොළ කෑල්ලක් වේවා මොනවා හරි ඒක හොඳින් පරීක්ෂා කරලා බලනවා. පරීක්ෂා කරලා බලලා සැක නැති වුණාට පස්සේ තමයි අපි ඒක කුණු
ගොඩට ගිනි ගොඩට දානවා. ආන්න ඒ වගේ පින්නතර ඔබේ ජීවිතේ සැක නැතුව අත්හරින්න පුරුදු වෙන්න නම් හොඳින් බලන්න ඕන. හොඳින් බලන්න ඕන. හොඳින් කරුණු කාරණා තේරුම් කරගන්න ඕන. අන්න එතකොට තමයි තේරෙන්නේ පින්නතුනේ මේ ඔක්කොම විසි කරන්න සුදුසු දේවල් කියලා. මොනවද? එකක්වත් තමන්ගේ සන්තකේ පවතින්නේ නැහැ. එකක්වත් තමන්ට රැකවරණය පිණිස පවතින්නේ නැහැ. එකක්වත් තමන්ගේ ආරක්ෂකයා හැටියට පවතින්නේ නැහැ. එතකොට පේනවා මේ එකක් තුලවත් බැඳිලා හිත බඳවගෙන ඉඳලා වැඩක් වෙන්නේ නෑ කියලා. අන්න එවිට තමයි යා තේරුම් කරගන්නේ නිදහස්ව හිතන්න ඕන, සාධාරණව හිතන්න ඕන. මේ ලෝකේට පක්ෂයක්, ආගමක්, ජාතියක්, වර්ගයක්, කුලයක්, ගෝත්‍රයක් මොකක්වත්ම නෑ. මේ හදාගත්ත මනෝ විකාරයක් තමයි මේ තියෙන්නේ. මනෝ විකාර තියෙන 10 දෙනෙක් ගෙනාවම 10 දෙනාගේ 10 මනෝ විකාරයක්. ආගම් 10කින් පුජ්‍යලයෝ 10ක් ගත්තාම මනෝ විකාර 10ක්. එකම මිනිස්සයා තියෙන්නේ ප්‍රශ්නේ මොලේ ඇති කරගත්ත අන්දම. තමන්ගේ මොලේට ග්‍රහණය කරගත්ත අන්දම. එක්කෙනෙක් එක ගෝට් කෙනෙක්, තව එක්කෙනෙක් තව ගෝට් කෙනෙක්, තව දෙයියෙක්, තව දෙයියෙක්, අර දෙයියෙක්, මේ දෙයියෙක්, අර ආගම, මේ ආගම, මේ ජාතිය ඇති දෙයක් නෑ. මානසික ගැටලු ටිකක් ඔලුවේ පුරවගෙන පමණයි. අන්න ඒව ඔක්කොම අත්හැර දාලා නිදහසේ හිතන මිනිස්සෙක් බවට පත් වෙනවා. සාමකාමීව හිතන මිනිස්සෙක් බවට පත් වෙනවා. සංසුන්ව ලෝකේ දිහා බලන මිනිස්සෙක් බවට පත් වෙන්න ඕන. අන්න එයා තමයි පින්නතුනේ නියම විදර්ශනා ඥාන මගකට පිවිසි කෙනා හැටියට භාග්‍යවතුන් වහන්සේ අපිට පෙන්වලා දීලා තියෙන්නේ. එහෙනම් ඔබ නිදහස් කෙනෙක් හැටියට දැන් නිවන් ධර්මය අවබෝධ කරගන්න මහන්සි වෙන්න. ඔබේ කාර්යය තමයි ධර්මයේ ගවේෂණය කරගෙන සුද්ධ කරගෙන යන්න. ඊළඟට නොමිලේම ලැබෙන ඒ සුදුසුකම යම් අවස්ථාවක ලැබේවි. ඔබ එය බලාපොරොත්තු වෙ සිටින්න ඕනේ. මේ ලෝකයේ සාධාරණත්වයේ ඉටු කරනවා නම් 100%ක්ම ඒ 100%ක්ම සාධාරණත්වයේ ඉටු කරන්නේ මේ විශ්වය, මේ ස්වභාව ධර්මය. මේ ස්වභාව ධර්මයේ තුල අපි නිවනට සුදුසු තරමට පිරිසිදු වුණොත් නිවන අපට ලැබෙනවා. නිවනට සුදුසු තරමට Taman පිරිසිදු නොවුනොත් Tamanගේ හිත Tamanට නිවන හම්බ වෙන්නේ නැහැ. එහෙමනම් අපේ සිත් අපි පිරිසිදු කරගෙන ගියාම නිවනට සුදුසු තරමට නිවන අපිට ලැබෙනවා. නිවන අපිට ලැබෙනවා කියන්නේ පින්නතුනේ මුළු විශ්වයම අපිට ලැබෙනවා. මුළු ලෝකෙම ලැබෙනවා. මුළු ලෝකෙම ඉන්න දේව බමුණුන්ගෙන් වන්දනාමාන නමස්කාර අපිට ලැබෙනවා. එතනින් එහා ලෝකයක්, එතනින් එහා විශිෂ්ටත්වයක් තවත් නැහැ. එහෙමනම් මේ ලෝකේ රජකමක් ලැබූ රජවරුන්ට වඩා ශ්‍රේෂ්ඨයි, උත්තරීතරයි නිවන් දර්ශනය පසක් කරගත් උත්තමයෝ. සම්බුද්ධ ශාසනය තුල මේ විනය ධර්මයන් තියෙන තාක් කල් පින්නතුනේ, ඒ ධර්මයේ පිළිපදින තාක් කල් පින්නතුනේ රහතුන්ගෙන් හිස්වන්නේ නැහැ. ඒකයි බුද්ධ ශාසනය. නිවන මේ ලෝකේ හැමදාම සජීවීව පවතින දෙයක්. ඒ කියන්නේ පින්නතුනේ ස්වභාව ධර්මයනේ. එහෙනම් ස්වභාව ධර්මයේ තුල ඉපදුණු සත්වයා පුජ්‍යලයක් වුණා. ඔන්න ඔකයි වරද උනේ. සත්වයක් වුණා, පුජ්‍යලයක් වුණා. ඒක ඉබේම සිද්ධ වෙච්ච දෙයක්. දැන් මේ විශිෂ්ට ඥානයක් සහිත ජීවියෙක් බවට පත්ව අපි ඉපදුණු නිසා අපිට හැකියාව තියෙනවා ඒ පුජ්‍යලත්වයේ කියන එක අපි ඇති කරගත්තේ අවිද්‍යාව හේතුවෙන්. දැන් රෑ වැටිච්ච වලේ දවල් වැටෙන්නේ නැතුව, ඒ කියන්නේ නොයෙකුත් තිරිසන් බාල ආත්මවල උපදිද්දි සංසාරයේදී පුජ්‍යලත්වයක් හැදුවා. ඒ පුජ්‍යලත්වයේ අපි මේ දහවල් කාලය වගේ ආලෝකය වගේ අවස්ථාවක් තමයි මිනිසත් බව. මේ මිනිසත් භවයේදීත් ඒ පුජ්‍යලත්වය ඇති කරනවද නැත්නම් ඒ පුජ්‍යලත්වයෙන් නිදහස්ව මානසික සැනසීමක් ලබනවද කියලා. පුජ්‍යලත්වයෙන් නිදහස් වෙන්න කියලා භාග්‍යවතුන් වහන්සේ මතක් කරන්නේ සැනසීමක් නැහැ පින්නතුනේ පුජ්‍යලත්වයේ තියෙන කෙනාට. මමත්වයෙන් දැවි පිච්චි ජීවත් වෙනවා. ලෝකෙට පෙන්වන්න උත්සාහ කරනවා තමයි සතුටෙන් ඉන්නවා කියලා. නමුත් සතුටෙන් නැහැ පින්නතුනේ. මමත්වයක් ඇති කිසිදු කෙනෙක් සතුටෙන් නැහැ.
ඒ සියලු දෙනාම ආධ්‍යාත්මික වශයෙන් දානය වෙමින් පිච්චෙමින් පින්නතුනේ සංසාරේ වාසය කරන්නේ. ඉතින් ඔය හිත ඔය අත්හැර ගන්න එක, ඔය හිතේ නිදහස් වෙන එක ලොකු යුද්ධයක් තමයි. එහෙමනම් මේ ලෝකේ ලොකුම පීඩාව, ලොකුම කරදරකාරයා තමාගේ සිතයි. එහෙනම් තමන්ගෙන් තමන් නිදහස් වෙන්න ඕන. තමන්ව තමන් පාලනය කරගන්න ඕන. තමන් තවුද කියලා තමන් හරියට හඳුන ගන්න ඕන. අන්න ඒ විදිහ තමයි පින්නතුනේ අපිට මේ බුද්ධ ශාසනය ප්‍රතිලාභය ලබන්නේ. ඉතින් මේක හරි ලොකු ගම්බීර ධර්මයක් කියලා හිතන්නත් එපා. ඒ වගේම සරල ධර්මයක් කියලා හිතන්නත් එපා. හරීම මදහත්ව නුවණින් මේක තේරුම් කරගන්න ඕන. මේක සූක්ෂම ධර්මයක් හැටියට, සියුම් ධර්මයක් හැටියට දේශනා කරනවා. ඒ නිසා හොඳ සිහියෙන් යුක්තව ධර්ම ශ්‍රවණය කරන්න ඕන. ධර්මයේ මෙනෙහි කරන්න ඕන, ධර්මයේ පුරුදු කරන්න ඕන පින්නතුනේ. එවනම් මේ ස්වභාව ධර්මයේ තුල පුජ්‍යලයක් නැහැ. නමුත් සත්වයේ ජීවී කැටියට මේ සකසුණු අපිව මම මගේ කියන ආත්මයක් සකසාගෙන ඉන්නවා. ඒ ආත්මය තුල විශාල වශයෙන් දුක් පීඩා මේ සත්වයා ලබනවා. ඒක බොරුවක්. ඒක අවිද්‍යාවක්. ඒක කරන්න බැරි දෙයක්. ඒක කරත් කරගෙන ඉන්න පුළුවන්කම තියෙන වසර 100කට උපරිමයකට යටත්වයි. නිසා මේක නුවණින් තේරුම් අරගෙන මනස නිදහස් කර අරින්න ඕන. මනස අතහැර දාන්න. සියල්ල අතහැර දාන්න. හැම මොහොතකම දකින චේතනාව, දකින සිතුවිල්ල, දකින දෘෂ්ටි අතහැරලා දාන්න, නිදහස් කරන්න. අවබෝධයෙන්ම යථා අවබෝධයෙන්ම අත්හරින්නත් ඕන. යථා අවබෝධයෙන්ම අත්හැරියාම පින්නතුනේ ඒ පිළිබඳව නැවත බලීමේ උවමනාවක් ඇති වෙන්නේ නැහැ. යථා අවබෝධයක් නැතිව අතහැරියොත් සැකයෙන් යුක්තව නැවත ආයි බලන්න වෙනවා. උදාහරණයක් වශයෙන් පාරේ වැටලා තියෙනවා මොකක් හරි බෑග් එකක්. මිනිස්සෙගේ හිතට ඇති වෙනවා මේක මොනවා හරි වටින දෙයක් තියෙන මල්ලක්ද. එහෙම නැත්නම් නොවටිනා දෙයක්ද කියලා හිතනවා යම් මිනිස්සෙකුට. ඉතින් මේ මිනිස්සයාගේ හිතේ සැකේ තීද්දි දිගට ගියොත් එහෙම ආයි හැරිලා හරි එනවා අර මල්ල ගාවට මොකද්ද මේ තිබුණේ කියලා බලන්න. හැබැයි ඒ සැනීම මේ මිනිස්සයා කෝටු කෑල්ලකින් හරි මල්ලේ මොනවද තියෙන්නේ කියලා බලනවා. බැලුවාම සැකහැර තේරුම් ගන්නවා මල්ලේ තියෙන කුණු ගොඩක් කියලා. එතකොට මොකද කරන්නේ? ආයේ මල්ල ගැන හිතන්නේ නැතුව එයා ගමන් කරනවා. ඒ නිසා කිසි දෙයක් සැකය තීද්දි අත්හරින්න එපා පින්නතුනේ. සැකය නැති වෙන්න ඕන. ඒකනේ විචිකිච්ඡාව නැති කරගන්නවා කියන්නේ. සැකය නැති වෙන්න ඕන. සැකය නැති වෙන්න ඕන මේ හැම දෙයක් පිළිබඳවම. සැකිය නැති වෙන්න නම් හැම දෙයකම උප්පත්තියේ සිට තිතිය භංගය. උප්පත්ති තිති භංග අවස්ථා තුන දකින්න. උප්පත්තියේ ඉඳලා අවසානයේ දක්වාම දැක්කා කිසිම දෙයකට සැකයක් නැහැ පින්නතුනේ. ඒ භෞතික දේවල් වලට ඇලීම. ඊළඟට පින්නතුනේ තමන්ගේ සිත අත්හැරීමට. තමන්ගේ සිතෙත් උප්පත්තිය තිතිය භංගය දකින්න. මේ සිතත් මිරිඟුවක් වගේ මායාවක් වගේ පවතින ස්වභාවය දකින්න. එතකොට සබ්බ සංඛාර සමතෝ. බාහිර වේවා ආධ්‍යාත්මික වේවා මේ සියල්ලම තියෙන සංස්කාරකයන්ගෙන් තමයි නිදහස් වෙනවා. නිදහස් වුණාට පස්සේ මොකද තියෙන්නේ? ඒතං සන්තං ඒතං පනීතං ඒක ශාන්තයි ඒක ප්‍රණීතයි යදිදං සබ්බ සංඛාර සමතෝ කියලා සතුටු වෙන්න පුළුවන්, ප්‍රීති වාක්‍ය ප්‍රකාශ කරන්න පුළුවන්, උදාහරණ ප්‍රකාශ කරන්න පුළුවන්. මෙවන් වූ සතුටක් මේ අපිට ලැබුණේ මේ තථාගතයන්න් වහන්සේගේ උත්තරීතර නිවන් මඟ නිසා, කල්යාණ මිත්‍රත්වය නිසා මේ දුර්ලභ ධර්මය ලැබුවා. මා එදා පටන් සහනෙන් සැනසීමෙන් ජීවත් වෙනවා කියන උදාහරණය ප්‍රකාශ කරන්න පුළුවන්කම ලැබෙනවා. මොකද්ද කරන්න තිබ්බේ? සියලු සංස්කාරකයන්ගෙන් නිදහස් වෙනවා. සියලුම සංස්කාරක ධර්මය අනිත්‍යයි කියලා දකිනවා. අනිත්‍යයි කියන එක බොහෝ බෞද්ධයෝ හිතාගෙන ඉන්නවා අපි හරි අනිත්‍යයි කියන එක අපි දන්නවා කියලා. නෑ පින්නතුනේ. මේ පුහුදුන් ලෝකයේ ඉන්න කිසි කෙනෙක් බෞද්ධයෝ 100ට
80ක් 90ක්ම දන්නේ නැහැ පින්වත් අනිත්‍ය කියන්නේ මොකද්ද කියලා. ඒගොල්ලෝ මොකද්ද හිතාගත්ත එකක් කියනවා අනිත්‍ය කියන්නේ මැරෙනවට කියලා. පින්වත්නි මැරෙනවට නෙමෙයි අනිත්‍යයි කියන්නේ. මැරෙන එකත් නිට්ටයයි. කැඩෙනවට බින්දෙනවට නෙමෙයි අනිත්‍යයි කියන්නේ. කැඩෙන බින්දෙන එකත් නිට්ටයයි. ලෝකේ දුහුවිලි වෙලා අලු වෙලා නැති වෙලා ගිනි අරගෙන නැති වෙනවා කියනවා. ඒක නෙමෙයි අනිත්‍යයි කියන්නේ. ඒකත් නිට්ටයක්. මේ ලෝකේ කවදක හරි කපුරු පෙත්තක් පිච්චුවා වගේ දුහුවිලි වෙලා අලු වෙලා යනවා කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කරා. මිනිස්සුෙකුට අදාහ ගන්න බැරි දෙයක්. මේ මහා පොළොව අලුත් නැති වෙනවා කිව්වහම මානනි කවදා හෝ මේ මහා පොළොව කපුරු පෙත්තක් පිච්චුවා වගේ අලු වෙලා යනවා කියලා දේශනා කළා. ඒ බුද්ධ ඥානය මොනතරම් ශ්‍රේෂ්ඨද වර්තමාන විද්‍යාඥයන් සොයා ගන්නෝ මේ ග්‍රහ ලෝක වලට වෙන සිද්ධීන් දිහා බලනකොට අපිට දකින්න පුළුවන් අර බ්ලැක් හෝල් කියන ඒවට වගේ එකට අහු වුණොත් එහෙම මේවා මේ ග්‍රහ ලෝක මේ අලු වෙලා බවට පත් වෙලා යනවා. දුහුවිලි බවට පත් වෙනවා. දුහුවිලි අංශු බවට පත් වෙනවා. එතකොට පින්වත්නි ඒකත් නිට්ටයක්. එහෙනම් මේ ලෝකයේ මේ අනිත්‍යයි කියලා බෞද්ධයෝ පනවගෙන තියෙන දේවල් පින්වත්නි ඔක්කොම නිට්ටයක්. එහෙනම් අනිත්‍ය අඳුරන්නේම නැහැ. අනිත්‍ය අඳුරන්නේ ආර්ය ශ්‍රාවකයෝ පමණයි. අනිත් සියලු දෙනාම අනිත්‍යයි කියන්නේ නිට්ටයකට. එහෙම නැත්නම් මේක වෙයිද නොවේයිද කියලා කියන්න බෑ කියලා කියනවා. අන්න ඒකලු අනිත්‍ය. ඒකත් එයාගේ නිට්ටයක්. සමහර අය කියනවා මේ බස් එක මෙතන ඉඳලා අහවල් තැනට යයිද කියලා කියන්න බෑ. අනිත්‍යයි. නෑ ඒක නිට්ටයක්. ඒව රූප සංස්කාර පටලවාගෙන හදා ගන්නා වූ සංකල්පයක්. දෘෂ්ටියක්. දෘෂ්ටියක් සංකල්පයක් ඇත්නම් මෙතන අනිවාර්යෙන් නිට්ටයක්නේ පවතින්නේ. අනිත්‍යයක් පවතින්නේ නෑ. එතකොට අනිත්‍ය ඇති තැන දෘෂ්ටි සංකල්ප නෑ පින්වත්නි. හොඳින් මෙනෙහි කරන්න. හොඳින් තේරුම් ගන්න මේක ඔබත්. අනිත්‍ය ඇති තැන දෘෂ්ටියක් හෝ සංකල්පයක් නෑ. නිට්ටය ඇති තැන නම් දෘෂ්ටියක් සහ සංකල්පයක් තිබෙනවා. මේක තේරුම් ගත්තොත් හොඳටම ඇති. මෙන්න මේ එක ධර්ම කාරණයක නිවන පුබුදවන එක ධර්ම කාරණයකට බැස ගැනීම තමයි ගැඹුරින් ගැඹුරට විදර්ශනා කිරීම තමයි නිවන් අවබෝධයට හේතු සාධක වෙන්නේ. එතකොට ඒ සමයේ හිටපු මිනිස්සු දැනගෙන හිටිය දෙයක් අවබෝධ කරගන්නට නම් නුවණ භාවිතා කරමින් නුවණ යොදවන්න ඕන කියලා. පොතෙන් නෙමෙයිනේ බැලුවේ. පොතට ගැලපෙනවද කියලා නෙමෙයි බැලුවේ. අද මොකක් හරි එකක් කිව්වම ආනන්ද හැමඳුරු කියපු දේ පොතට ගැලපෙනවද? ඒ අර මා පිටක සම්ප්‍රදායන කියන විදියට පිටක සම්ප්‍රදාවට ඉන්න මිනිස්සු. එතකොට ඒගොල්ලන් නිවන් දකින්නත් බෑ. ගෞරවනීය කෙනෙක් කිව්වා, වැඩිහිටි කෙනෙක් කිව්වා, પરම්පරාවෙන් ආවද මේකට ගැලපෙනවද කියලා බලනවා නම් නිවන් දකින්න බෑ. හිතට ගැලපෙනවද බලන්න ඕන. මේ කුසල්ද මේ අකුසල්ද කියලා බලන්න ඕන. ඒක තමයි ධර්ම විනය. ඒක තමයි ධර්ම විනය. මේ කුසල්ද මේ අකුසල්ද බලන්න ඕන. මේක තමයි ධර්ම විනය. අකුසල් නම් ත්‍රිපිටකයේ තිබුණත් ඒක අකුසල්. කුසල් නම් ඒක මොන ආගම් පොතේ තිබුණත් කුසල්. ඒ නිසා අපිට පුළුවන් කමක් නැහැ හිතට ගලපනවා මිසක් පොතට ගලපන්න කිසි දෙයක්. මොකද දුක් තියෙන්නේ පොත්වල නෙමෙයි හිත්වල නිසා. ඒ නිසා හිත සනසවා ගන්න, හිත සුවපත් කරගන්න පින්නතුන් කල්පනා කරලා බලන්න ඕන. ඒ නිසා පොතට ගැලපෙනවද කියලා බලන්න යන්න එපා. හිතට ගැලපෙනවද කියලා බලන්න යන්න. හිතෙන් නිවන හොයන්න, පොතෙන් නිවන හොයන්න බෑ. කිසිම කෙනෙකුට පොතෙන් ස්වර්ගය හොයන්න බෑ. පොතෙන් නිවන හොයන්න බෑ. පොතෙන් මෝක්ෂයක් හොයන්න බෑ. මොකද සමහරලාට පොත්වල අකුසල් කුසල් කියලා දෙනවා, කුසල් අකුසල් කියලා තියෙනවා. නැත්තම් නිර්වචන හරි වටහා ගැනීම වරදවා වෙනවා. එහෙම නැත්තම්
ඒවා දෘෂ්ටිධාරීන් බවට පත් වෙලා ඒ දෘෂ්ටින් තුල ද්වේෂ සහගතව සිටිනවා. ඒ නිසා ත්‍රිපිටක හදාරපු හොඳ ගිහියෙක් කියන්නේ ඊටාම දරුණු පුජ්‍යලයක් බවට පත් වෙනවා. ත්‍රිපිටකයේ හොඳට විනය ධර්මයේ එහෙම හොඳට හදාරපු පුජ්‍යලය මම බැලලා තියෙනවා කිසිම සහනයක් ඇති මූණක් නැහැ උන්ට. ඒකට හේතුව තමයි දැඩි අසහනශීලී සහ පීඩාකාරී බවකින් උන් ඉන්නවා. මොකද දෘෂ්ටි ජාලයක් ඔවුන්ගේ ඔළුවේ පැටලෙනවා. මම උදාහරණයක් කියන්නම් පින්නතුන්ට. දිනක් උපසම්පදා භික්ෂුන් වහන්සේ නමක් ඇලක් අයිනේ වතුර ටිකක් ස්නානය කරන්න පැම් පහසු වෙන්න වැඩම කරලා හිටියා. ඉතින් උන්වහන්සේ බුලත් ඉර කන ස්වාමීන් වහන්සේ නමක් ඉතින් උන්වහන්සේ ළඟ තියෙන සියඹලා ගහකින් කෝට්ටක් කඩලා අරගෙන තමන්ගේ දත් ටික පිරිසිදු කර ගන්නවා. ඒ දත් ටික පිරිසිදු කර ගන්නකොට හොඳට ත්‍රිපිටකයේ කියවු විනය ධර්මයේ හොඳට කියවු උපාසක මහත්තයෙක් හිටියා ඒ ළඟ. ඒ උපාසක මහත්තයා ළඟ හිටියා මමත්. මේ උපාසක මහත්තයා දත් මිටි කකා ඒ උපාසක මහත්තයා මොකද කියන්නේ පින්නත් නේ? මර හාමුදුරන්ට බනිනවා. ඒකට බයිනෝල් මම ඔය ඇයි බනින්නේ දොස් කියන්නේ කියලා. එතකොට මොහුගේ ඔළුවට දෘෂ්ටිය වැටලා ඉවරයි. මොකක්ද දෘෂ්ටිය? මේක මේ වරද්දක් කියලා. එතකොට එහෙම වැරද්දක් කියලා ඔළුවට දාගත්ත නිසා අර සියඹල කෝට්ටක් අරගෙන දත්මදින හාමුදුරුවන් කෙරෙහි ද්වේෂය උපදවනවා. ඉතින් ඕකද ධර්මයේ කියන්නේ. අපි කරුණු 1000ක් ඔළුවේ දියාගෙන ද්වේෂය උපද්දව ඉන්න එකද ධර්මයේ කියන්නේ. අපි කරුණු 1000ක් ඔළුවේ දාගෙන අර බන වැරදි මේ බන වැරදි අර බන වැරදි අර පොත වැරදි අරකට ගැලපෙන්නේ මේකට ගැලපෙන්නේ නැති ඒවුන් කියනවා නම් උන් මරාපිය කොටාපිය විනාශ කරපිය එලෝපිය කී ඉන්න එකද ධර්ම කියන්නේ. එතකොට ද්වේෂයනේ පින්නතුනේ. තමන්ගේ පොතට ගැලපුන්නේ නැහැ කියලා, තමන්ගේ දෘෂ්ටියට ගැලපුන්නේ නැහැ කියලා, තමන්ට හානියකුත් නැහැ, ලෝකෙට හානියකුත් නැහැ. නිකන් දත් මැදිල්ලක්, දත් බුරුසුවක් කඩා ගන්න කෝට්ටක් කඩාගත්ත එක. ඒකත් පන්සලේ ගහින්මයි. හාමුදුරු පන්සලේ ගහින්ම සියඹල කෝට්ටක් කඩාගෙන දත් මදින එක වරදක් බවට පත් කරගෙන ඔහු ද්වේෂයෙන් එලිපිලිපි ඉන්නවා. මේකද බුද්ධ ආගම කියන්නේ. ඒකද බුද්ධ දර්ශනය කියන්නේ. මොකද කල්පනා කරන්න ඕන. අපි දාගත්ත දෘෂ්ටි මතින් අනිත් අය දිහා බලා ද්වේෂ කරන එකද කියලා අපි බලන්න ඕන. ඒකද බුද්ධ වන්දනාව කියන්නේ. හොඳ ප්‍රතිපත්ති කියලා හිතාගෙන දෘෂ්ටියක් අල්ලගෙන වෛරයට කිපෙන එක නෙමෙයි බුද්ධ ආගම කියන්නේ. එහෙනම් ලෝභ, ද්වේෂ, මෝහ දුරු කරගන්න පුළුවන් කොහොමද? තමන්ගේ හිත සහනයටපත් කරගන්න පුළුවන් කොහොමද කියලා කල්පනා කරලා බලා හැම මොහොතකම තමන්ගේ හිත නිවා ගන්න එක තමයි පින්නතුනේ බුදුදහම කියන්නේ. ඒකට මම මේ හැම කාරණයකම දෙයක් ඉගෙන ගත්තා. ඇයි මිනිස්සු නරක මිනිස්සු වෙන්නේ? ඇයි මිනිස්සු හොඳ මිනිස්සු වෙන්නේ කියලා. මේ දෘෂ්ටිධාරී භාවය නිසා. දෘෂ්ටිධාරී භාවය නිසා තමයි මිනිස්සු ගොඩාක් වෙලාවට නරක මිනිස්සු බවට පත් වෙලා තියෙන්නේ. ඔය සාධාරණ යුක්තිය වගේ දේවල් ඔළුවේ දාගත්ත මිනිස්සු තමයි ගොඩාක් නරක වැඩ කරන්නේ. ඒ නිසා බොහොම සංයමයෙන් බැලුවාම බුදු කෙනෙකුට අඟුලිමාලත් හොඳ වෙනවා, අම්බපාලියත් හොඳ වෙනවා, දාරුචීවරත් හොඳ වෙනවා, සුනීත සෝපාක වැනි දරුවොත් හොඳ වෙනවා, පටාචාරාවත් හොඳයි, කවුරුත් හොඳයි. කිසි කෙනෙක්ගේ ඇදක් බලන්නේ සතුට විතරයි හැමතැනම. දකින හැම තැනම සතුට, දකින හැම තැනම පින්, දකින හැම තැනම ප්‍රබෝධමත් බව දකින්න පුළුවන්. බලන්න ඔබේ ඇස්වලට වෙලා තියෙන්නේ මොකද්ද කියලා. දකින හැම තැනම දෝෂ නම්, දකින හැම තැනම ගෂ්ඨ නම්, දකින හැම තැනම විරුද්ධකාරයෙක් නම් කෝ ඔබේ ඇසේ නිවීම, කෝ ඔබේ සිතේ නිවීම, ඔබේ දයාව, ඔබේ මෛත්‍රිය, ඔබේ ප්‍රේමය පෙන්වන ස්වභාවයක් තමයි දකින්න හැම තැනම තියෙන්න ඕන සතුට. එහෙම නැත්නම් මෛත්‍රිය තියෙන. අනිත් අය වෙන්න පුළුවන්. අනිත් අයගේ දෝෂ වෙන්න පුළුවන්. ඒ දෝෂ 1000ක් අස්සේ අපි එක හොඳක් දකිමු. ඒකයි සතුට ඇති කරගන්න තියෙන එකම ක්‍රමය. යම්කිසි පිස්සු මිනිස්සෙක් ඉන්නවා. ඒ පිස්සු මිනිසයා ඒ දෝෂ 1000ක් තියෙනවා. නමුත් ඒක හොඳක් තියෙනවා මොකක් කරේ.
ඒක හොඳයිනේ පින්නතුනේ. දැන් මම එක කතාවක දැක්ක තමන්ගේ කඩේ ඉස්සරහා හැමදාම පිස්සු මිනිස්සෙක් ඇවිල්ලා නිදා ගන්නවා. එතකොට මේ පිස්සු මිනිස්සයා ඇවිල්ලා නිදාගත්තාම එතන ටිකක් හැඩි වෙනවා, අපිරිසුදු වෙනවා, කිලිටි වෙනවා. නමුත් මේ මිනිස්සයා කල්පනා කරේ නැහැ මේ අපිරිසුදු වෙන එක, මේ හැඩි වෙන එක ප්‍රශ්නේ විතරක් කල්පනා කරන්නේ නැතුව මේ මිනිස්සයා කල්පනා කරනවා මේ මිනිස්සයා මෙතන නිදා ගන්න එකෙන් මගේ කඩේට ආරක්ෂාවක් වෙනවා කියලා. අන්න දැක්ක නේද? එතකොට එයා දැක්කේ මොකද්ද? අර හැඩි වෙන එක, කිලිටි වෙන එක, තමන් ඉස්සරහ දුඟද හමන එක, ඒක මට සෝද ගන්න පුළුවන් උදේ පාන්දරේ. එයා දකිනවා මගේ කඩේ ඉස්සරහා අර හිඟන්නේ කැල්ල නිදාගත්තාම කඩේට ආරක්ෂාවක් සැපේනවා. කවුරුත් ඇවිල්ලා මේක කඩන්න එන්නේ නැහැ. මෙතන මිනිස්සෙක් ඉන්න නිසා කෑ ගහයි කියලා. අන්න ඒ වගේ පින්නතුනේ හැම පුජ්‍යලයක් තුළම හැම දෙයක් තුළම අපිට හොඳක් දකින්න පුළුවන් කමක් තියෙනවා. ඒ හොඳ තුලින් ඒ මිනිස්සයා පුබුදවන්නත් පුළුවන්. එක හොඳයි ඕන, එක තැනයි ඕන. අපිට දියට වැඩිච්ච මිනිස්සෙක් ගොඩට ගන්න අපිට අහුවෙන්න ඕන. එක කොණ්ඩේ, එහෙම නැත්නම් අතක්, එහෙම නැත්නම් කකුලක්, එහෙම නැත්නම් ඇඳුමෙන් කෑල්ලක් හරි අහු වුණොත් අපිට ඒ මිනිස්සයාව ගොඩට ගන්න පුළුවන්. ඒ වගේ එක මිනිස්සෙක්ගේ එක හොඳක් තිබ්බහම ඇති ඒ හොඳෙන් අපිට පුළුවන් ඒ මිනිස්සයාව ගොඩට ගන්න. ඒ නිසා ගිලිච්ච දේවල් ගැන නෙමෙයි අපි බලන්න ඕන. ඒ මිනිස්සෙක්ගේ ළඟ තියෙන හොඳ දිහා බලන්න ඕන. ඒ හොඳ එකක් මුල් කරගෙන ඒ මිනිස්සයාව ගොඩට ගන්න බලන්න ඕන. ඒ නිසා අපිට හැම තැනම කරුණාව, හැම තැනම දයාව, හැම තැනම මෛත්‍රිය අපිට දකින්න පුළුවන්කම ලැබෙන්න ඕන. අන්න ඒ විදිහ තමයි අපේ සිත් නිවෙන්නේ. එහෙමනම් ගැටෙන්න කරුණු 1000ක් නෙමෙයි, මෛත්‍රී කරන්න හැම කාරණයක්ම මුල් වෙන්න ඕන. මිනිස්සුන්ගේ දෝෂ තියෙනවා. ඒව දිහා සමහරලාට බලන්න පිනුතුනේ ඒ මිනිස්යාගේ ලෙඩ රෝග නිසා ඇති වෙන දේවල්, අසනීප තත්ත්ව නිසා ඇති වෙන දේවල්, හැමතිස්සෙම කිපීමෙන්, තරහෙන්, කේන්තියෙන් වගේ ඉන්නවනම් සමහරලාට අරිසස් රෝගයකින් පෙළෙනවා ඇති, රක්ත වාත රෝගයකින් පෙළෙනවා ඇති. එහෙම නැත්නම් නොයිකුත් අසාත්මිකතාවන් වලින් පෙළෙනවා ඇති. ඒ නිසා තමයි මේ කේන්ති යනවා ඇත්තේ කියලා අපි කල්පනා කරලා බලලා අපිට මේක රෝග පීඩා නිසා මේ මිනිස්යාගේ ඇති වෙච්ච දුර්වලතා කියලා හිතලා අපිට කරුණාව දක්වන්න පුළුවන්කම තියෙනවා. එහෙමනම් අපි කරුණාව දක්වන්න පුළුවන් සාධක හොයන්න ඕන හැමතිස්සෙම. කරුණාව දක්වන්න පුළුවන් සාධක. එතකොට මේ ලෝකේ තව පුජ්‍යලයක් ඉන්නවා. වෛර කරන්න පුළුවන් සාධකේ හොයනවා. දැන් මේ බණක් අහගෙන හිටියත් මේ බණේ කොයි බහරි තැනක් හොයාගෙන ඇවිල්ලා ඕක ත්‍රිපිටකයට ගැලපෙන්නේ නැහැ නේද? ඔබ වහන්සේට තියෙන අයිතිය මොකද්ද? ඔහොම දේශනා කරන්න කියලා අර කුංචි මොකක් හරි කුණු කෑල්ලක් හොයාගෙන ඒ කුණු කෑල්ලේ නිලමැස්සෙක් වගේ වහලා කතා කරන උදවියක් ඉන්නවා. එතකොට කරුණු 1000ක් හොඳට කිව්වත් එක කරුණක් අඩුව බලලා ඉවරලා ඒ පිළිබඳව මතක් කරනවා. ඒ කියන්නේ ගඩොල් කැට 1000ක් හරියට බැඳලා එක ගඩොල් කැටයක් ඇද වුණොත් ඒක දිහා කතා කරනවා. එහෙමත් කට්ටිය මේ ලෝකේ ඉන්නවා. ඉතින් ඒකේ අනිත් පැත්තේ පුජ්‍යලයක් බවට පත්වන්න 1000ක්ම වැරදියට බැඳලා ගඩොල් කැට එකක් හරියට තියලා තියෙනවා නම් ආන්නේ එක ගැන කතා කරන්න පුළුවන් මිනිස්සෙක් බවට පත් වෙන්න ඕන. එහෙමයි අපි කාරුණික ලෝකයක් හදාගන්න පුළුවන්. කරුණාව කියන්නේ බෝ වෙනවා අනිත් අයට. වෛරය කියන්නේ හරියට බෝ වෙනවා. ඒ නිසා තමයි වෛර කළොත් වටපිටාවේ ඉන්න අයටත් වෛරය බෝ වෙනවා. කරුණාව දැක්කොත් අන් අයටත් ඒ කරුණාව බෝ වෙනවා. හැබැයි ඒ කරුණාව අන්ධ විදියට නෙමෙයි ශාසනයේ සිද්ධ කරන්නේ. අනිත් අයටත් කාරුණික සිත් ඇති කරගන්න මඟ පාදනවා. කාරුණික සිත් ඇති කරගන්න මඟ පාදනවා. කරුණු කාරණා තේරුම් ගන්න මඟ පාදනවා. එහෙමයි කරුණා දක්වන්නේ. උදාහරණයක් වශයෙන් මම මේ සෙන් කතාවක් දකිනවා. ඒ සෙන් කතාවේ තියෙන්නේ මේ පුංචි හාමුදුරුවෝ මේ ගෙම්බෝයේ මල්ලලා ගෙම්බගේ කකුල් වල නූල් කෑල්ලකින් ගල් ගෙඩි ගැට ගහනවා. එයා හරි සන්තෝෂ වෙනවා අර ගල් ගෙඩිය ඇදගෙන යනවා දැකලා. ඊට පස්සේ මාළු අල්ල ගන්නවා. මාළුත් අල්ලගෙන මාළුන්ගේ අර පිටිපස්සේ වරලේ ඒ වගේ නූලකින් ගැට ගහලා
ගල් ගෙඩියක් ගැට ගහලා කෝටු කෑල්ලක් ගැට ගහලා යවනවා. ඉතින් මේකෙන් හරිය සතුටක් ලබනවා. ඉතින් මේක කරුණාවෙන් බලනවා. ලොකු හාමුදුරුවෝ මේක කරුණාවෙන් බලනවා මේක දිහා පුංචි හාමුදුරුවෝ කරන වැඩ. නමුත් බුදුදහමේ කරන කරුණාව ටිකක් වෙනස්. මේක දැන් තේරුම් කරලා දෙන්නයි ඕන. මේ ළමයට කෝටු පාරවල් ගාලා එහෙම ගහලා එලවන්නේ නැහැ. එහෙම මෝඩ වැඩ කරන්නේ නැහැ. එයා තුලින් අර්ථය මතුවෙන්න ඉඩ අරින්න ඕන. මෙන්න මේකනේ අපේ සමාජෙ වෙන්නේ නැත්තේ. කුඩා දරුවෙක් තුලින් පුජ්‍යලයක් තුලින් අර්ථය මතුවෙන්න දෙන්න ඕන. දැන් අපේ හාමුදුරුවෝ ඔක්කොම බණ කියනවා. ඔක්කොම බණ ටික කියනවා. ප්‍රශ්නත් කියනවා උත්තරත් කියනවා. මුළු ත්‍රිපිටකයේම තියෙන ප්‍රශ්න උත්තර ඔක්කොම කියලා දෙනවා. බෞද්ධයෝ ඔහේ මෝඩයෝ වගේ අහගෙන ඉන්නවා. ඒක නෙමෙයි පිළිතුරේ. තමා තුලින් අර්ථ මතුවෙන්න ඉඩ දෙන්න ඕන. එතකොට මේ ස්වාමීන් වහන්සේ තමා තුලින් අර්ථ මතුවෙන්න ඉඩ නොදී නම් කරන්න තියෙන්නේ හොඳට කෝට්ටක් අරගෙන ගහලා ආයි මේ වගේ වැඩ කරන්නේ නැහැ කියලා තෙරපල ඒ මනුස්ස ඒ ළමයාව පීඩාවටපත් කළා මොකට මට ගැහුවද කියලා දන්නේ නැති මට්ටමට. ඇයි ඒ ළමයා චේතාන්විත භාවයක් නැහැනේ අහිතක් කරන්න. එයාට ඒක නා වරදක් පේන්නෙත් නැහැ මුත් පේන්නේ නැහැ. එතකොට ඒ ළමයාට එහෙම දඬුවමක් දුන්නොත් එහෙම ඒ ළමයා තුලින් අර්ථපූර්ණේ වෙන්නේ නැහැ. එතකොට ඒ ළමයට දෙන දඬුවමක් වගේ දෙයක් වශයෙන් දෙන්නේ මේකයි කරන්නේ. ලොකු හාමුදුරුවොත් කරන්නේ හොඳ වැඩේ අර ගෙම්බන්ට මාළුවන්ට අර සත්තුන්ට කරපු විදියටම මේ ළමයාගේ කරේ ගල් ගෙඩියක් බඳිනවා. උදේ නැගිට ගන්න බෑ. ගල් ගෙඩියක් බැඳලා තියෙන්නේ. දැන් කෑ ගහනවා යාට නැගිටින්න බෑ අමාරුයි කියලා. ඊට පස්සේ දැන් ඒ ඕම අමාරුයි නැගිටත් ඇවිද ගන්න බෑ. හයියෝ කියන මාව ලියන්න කියනවා මේක මේ මට බෑ කියනවා මේක උස්සගෙන යන්න. ඔබට තේරෙනවද ඔබ කරපු කාර්යය තුළදී තියෙන අපහසුතාවය? අන්න එතකොට පුංචි ළමයට තේරෙනවා මට ගල් ගෙඩියක් බැඳ වගේම අර මාළුන්ටත් අර ගෙම්බන්ටත් අර සත්තුන්ටත් මේ වගේම පීඩාවක් දැනෙනවා ඇති. මට මේ ගල් ගෙඩිය උස්සගෙන නැගිටින්නත් බෑ, කන්නත් බෑ, යන්නත් බෑ, නාන්නත් බෑ, මොකවත් කරන්න බෑ. එහෙමනම් මෙන්න අත්තහනං උපමං කତ୍වා. මේක තමයි බුද්ධ ශාසනය. මේක තමයි විනය ධර්මයේ ආරම්භ වෙන තැන. අත්ූපනායක ධර්ම කියලා කියන්නේ. රහතුන් පාලනය වෙන්නේ මෙතනේ. රහතුන් කාටවත් වරදක් කරන්නේ නැහැ. තමන් උපමා කරගෙන. එතකොට අර පොතකින් පනවන දෙයට වඩා මේක ශ්‍රේෂ්ඨයි. අර එක පදයකින් පනවන ශික්ෂාවට වඩා අත්ූපනායක ධර්ම ප්‍රබලයි වෙනතුනේ. තමන් උපමා කරගෙන ජීවත් වෙනවා. එක එක වෘතවලට අහු වෙලා නැහැ. වෘතවලට අහු වෙලා නැහැ. ඒ නිසා ඒ තමන් උපමා කරගෙන පවතින ස්වභාවය තුලින් දෙයක් වටහා දෙනවා. අන්න ඒ වගේ වෙනතුනේ මේ ධර්මය අපි ටිකක් හැමතිස්සෙම ඉතුරු කරලා තමයි දේශනා කරලා තියෙන්නේ. ඇයි ඒ ටික ඉතුරු කරන්නේ? ඒ ටික ඔබ විසින් ප්‍රගුණ කරගන්න ඕන. ඒ ටික ඔබ විසින් හිතලා තේරුම් ගන්න ඕන, වටහා ගන්න ඕන. එහෙමනම් යම්කිසි මගක් අපිට කියා දෙන්න පුළුවන්. ඒ මග තුල ඔබ සොයාගෙන ගමන් කරන්න ඕන. ඒක තමයි පුජ්‍යලයේ දක්ෂතාවය. ඒක පුහුණුව කියන්නේ ඒක. එහෙමනම් තමන් යම් දෙයක් පුහුණු වෙනවා වගේ පෑන පැන්සල අතට අරගෙන අකුරු පුහුණු වුණා වගේ යම් කිසි ව්‍යායාමය ශිල්පයක් පුහුණු වුණා වගේ වෘත්තීමය ශිල්පයක් පුහුණු වුණා වගේ විදර්ශනාවත් පුහුණු වෙන්න ඕන. කුමක්ද සත්‍ය මේ ලෝකේ? කුමක්ද සත්‍ය? කිසි වෙලාවක තථාගතයන්න් වහන්සේගේ ධර්මයේ පිළිකුල කියන එක පදනම් කරගෙන මාර්ගයක යන්න එපා. සියල්ල විනාශ වෙනවයි කියලා හිතලා මාර්ගයක නෙහෙම නිත්‍යතාවයක් ඇති කරගන්න එපා. මේ ලෝකෙ තිබ්බ පින්නතුනේ බුද්ධ කාලේ නම් ඒ වගේ පදනම් සියල්ල විනාශ වෙනවයි කියන සම්මතයන් තිබුණා. සියල්ල සදාතනිකයි කියන සම්මතයන් තිබුණා. ඒ එකකටවත් බුදුරජාණන් වහන්සේ මිනිස්සුන්ටපත් වෙන්න ඉඩ හැරියේ නැහැ. පත් වෙන්න ඉඩ හැරියේ නැහැ. ඒ කිසි දෙයකටපත් වෙන්න ඉඩ හැරියේ නැහැ. ඒ හැම දෙයකින්ම ගලව ගන්න මනුෂ්‍යයන්ට කටයුතු කරා. ඉතින් ඔබටත් තියෙන හැම මොහොතකම ඔබේ සිත
මේ දෘෂ්ටිාන්තයකට යන්න නොදී තබා ගන්න. එතකොට මධ්‍යස්තව තබා ගන්න වෙන්නේ නැති ඔය හාමුදුරුවෝ කියන්නේ කියලා. මධ්‍යස්තව තබා ගන්න එපා. අන්තයක තබා ගන්නත් එපා, මධ්‍යස්තව තබා ගන්නත් එපා. අන්න ඒක තමයි බුදුහාමුදුරුවන්ගේ ධහම. අන්තයක තබා ගන්නත් එපා, මධ්‍යස්තව තබා ගන්නත් එපා. මොකද මේ මධ්‍යස්තව තබා ගන්නවා කියන එක දෘෂ්ටියක් කරගෙන හමාරයි බෞද්ධයෝ. ඒ කියන්නේ අන්ත දෙකෙන් 50-50 දාලා මධ්‍යස්ථභාවය හදනවා. ඒක මධ්‍යස්ථයි කියලා හිතාගෙන ඉන්නවා. ඒක මධ්‍යස්ථ අවස්ථාවක් නෙමෙයි, ඒක කවලම් අවස්ථාවක් පින්නතුනේ. මේ කවලම් අවස්ථාව මධ්‍ය අවස්ථාවක් හැටියට ගන්න බෑ. ඒකට මධ්‍ය අවස්ථාවක් කියලා කියන්නේ එතන දෘෂ්ටි කිසිත් නැති වෙන්න ඕන. සංකල්ප කිසිත් නැති වෙන්න ඕන. වචන කිසිත් නැති වෙන්න ඕන පින්නතුනේ. මොනවද මේ කිසිත් නැත්තේ? අන්න එතෙන්ද තමයි කියන්නේ නිර්වාණ. බැඳීම් නැහැ. කිසිත් නැති තැන තමයි නිර්වාණ. කිසිත් තියෙනවා නම් එතන වාන. ඔබත් කිසිත් නැති තැනටපත් උනාද? කිසිත් නැති තැනටපත් උනා නම් ඔබ භාග්‍යවන්තයි. කිසිත් නැති තැනටපත් උනා නම් ඔබ භාග්‍යවන්තයි. ඉතින් පින්නතුනේ මේ වචන ටික හැමදාම ඇහෙන්නේ ලෝකේ. බොහොම සුළු කාලයක් ඇහෙන්නේ. මිනිස්සෙකුට බුද්ධියේ ඥානයේ පත්විය හැකි උපරිමය මෙයයි. බුද්ධියේ ඥානයෙන් පත්විය හැකි උපරිමය මෙයයි පින්නතුනේ. මේ සියලු තලයන් ඉක්මවා පවතින දර්ශනය. සියලු තලයන් ඉක්මවා පවතින දර්ශනය. ඒ අවස්ථාවට ඔබටපත් වෙන්න පුළුවන් නම් ඔබට එන්න පුළුවන් නම් ඒක තමයි වටින්නේ පින්වත්නි. විදර්ශනා කාලයේ යොදා ගන්න හැම මොහොතකම මම මේ ධර්මය දැනගන්නව නෙමේ ප්‍රත්‍යක්ෂ කරගන්නවා කියන තැනට එන්න ඕන. දැනගෙන වැඩක් නැහැ වෙනතන ප්‍රත්‍යක්ෂ කරගන්න ඕන. මේ සියලු සංස්කාරයන්ගෙන් විනිර්මුක්ත වූ නිදහස් වූ මනස මා තුලින් මම සම්පූර්ණයෙන්ම අත්දකින්නවා. ඒ නිර්වාණ කියන භූමියේ ඉඳගෙන මම කතා කරන දවසක මම ලබනවා වාග්ය වාසනාව ලබනවා කියන අදිෂ්ඨානය ඇති කරගන්න ඕනේ. එතකොට මේ මග යනකොට ස්වාමීන් වහන්සේ අනිත් දේවල් ටිකක් මග ඇරේවි නේද? මග ඇරුණාම මොකද? ඒ මග ඇරෙන්නේ දුක්. ඒ මග ඇරෙන්නේ පව්. ඒ මග ඇරෙන්නේ අකුසල්. කුසලයේ තමයි නිවන් මඟ. නිවන විතර වටින දෙයක් මේ ලෝකේ තවත් නැහැ. එහෙමනම් මේ ලෝකේ තියෙන හැම දෙයක්ම මඟ හැරිලා නිවන අවබෝධ කරගන්නවා නම් ඒක වටිනවා. විභාගේ හරි මඟ හැරිලා නිවන අවබෝධ කරගන්නවා නම් අර විභාගයෙන් Tamanට ලැබෙන ශාන්තියට වඩා ශාන්තියක් වටිනකමක් තියෙනවා පින්නතුනේ. රජකම මඟ හැරිලා නිවන අවබෝධ කරගන්නවා නම් පින්නතුනේ රජකමකින් ලැබෙන ශාන්තියට වඩා දෙයක් රජකමක කොහෙද ශාන්තිය? Tamanට ලැබෙනවා පින්වත්නි නිවනින්. ඒ නිසා ලෝකේ යමක් මග හැරෙනවට බය වෙන්න එපා ධර්මයේ හමුවේ. සියල්ල මග හැරුණත් Taman ලබනවා ධර්මයේදී ශ්‍රද්ධා ධනය, ප්‍රඥා ධනය. ඒ මගඵල නිවන් සාක්ෂාත් කරන ධනය ඔබට ලැබෙනවා. සෝවාන් ආදී මේ මාර්ගඵල ධනය ඔබට ලැබෙනවා. ඒ ධනය සමාන කරන්න පුළුවන් කොහාටද? ඔබට අභීත සිංහනාද කරන්න පුළුවන් මේ ලෝකේ සතර අපායන් වලට.
නිරයන් වලටපත් නොවන සිතක් මා ඇති කරගත්තා කියන අභීත සිංහනාදය ඔබට ඇති කරන්න පුළුවන් නම් මේ මුළු මහත් විශ්වයේම දෙදරන්න ඒක තමයි වටින්නේ. මේ සංසාරේ දුකට වැටි සතර අපායට අදින ගුණයන් වල ජීවත් වෙනවට වඩා එතනින් නිදහස් වෙන්න පුළුවන්. මේ ධහම මෙනෙහි කළොත් ඔබට එතෙන්ට එන්න පුළුවන්. මේ ධහම නිරන්තරයෙන් ශ්‍රවණය කරොත් එතෙන්ට එන්න පුළුවන්. මේ වෙසක් පොය දවසේ පින්වත් මහත්මයා කෙනෙක් කතා කරා. එතුමා කිව්වා දවසට පැය 8කට වැඩි ස්වාමීන් වහන්සේ මන් දේශනා ඇහුවා. පැය 8ක් 10ක් අතර කාලයක්. දේශනා එක දිගට ඇහුවා. මං ඇහුවා සතියක් විතරද කියලා. නෑ හාමුදුරනේ මාසයක් එක දිගට මං ඇහුවා. මේ විදියට නොවරදවා. මං අහලා හරියට වෙසක් පොය දවසේ. වෙසක් පොය දවසේ රාත්‍රියේ 12 පහුවෙලා මගේ ජීවිතේ මහා නොසිතූ අමුතු වෙනසක් ඇති වුණා. ඒ වෙනසෙන් පස්සේ මම නොවේ. ඒ වෙනසින් පස්සේ මම පුදුම නිදහස් පුජ්‍යලයක් බවට පත් වුණා. ඒ කියන්නේ පින්නතුනේ හරියටම සක්කාය දිට්ඨියට බිඳ ගන්න හැකියාව ලැබුණා. ඒ පින්නතුනේ ආර්ය ධර්මයේ ශ්‍රවණය කරපු නිසා, ආර්ය උත්තමයේ ධර්මයේ ශ්‍රවණය කරපු නිසා. ආර්ය උත්තමය කියලා කියන්නේ මේ පුටුවේ වාඩි වෙලා ඉන්න මස් ගොඩ එහෙම නෙමෙයි. ආර්ය උත්තමය කියන්නේ ඇබිලි පිටියේ ආනන්ද හරි වෙන ආනන්ද කෙනෙක් හරි නාමික කෙනෙක් නෙමෙයි. බුදුහාමුදුරන්ට පංචස්කන්ධයක් නැහැ. බුදුහාමුදුරුවෝ අප්පටිමයි. එතකොට යම්කිසි ආර්ය ශ්‍රාවකයෙක් කියලා කියන්නේ මස් ගොඩක් නෙමෙයි. ආර්ය ශ්‍රාවකයෙක් කියලා කියන්නේ උන්වහන්සේලා තුල පවතින ආ වූ ධර්මස්කන්ධය. පංචස්කන්ධ නෙමෙයි. ගොඩක් හිතාගෙන ඉන්නේ මේ බය වෙන්නේ මූ රහත් වුණා කියනවා, මූ සෝහන් වුණා කියනවා, ඕකක් මහ පොඩාවක් කරන්න කියලා කියන්නේ අර පංචස්කන්ධ දකින අය. පංචස්කන්ධයක් කවදාවත් මාර්ගඵල ලබන්නේ නැහැ පින්නතට. පංචස්කන්ධයක් කොහෙද මාර්ගඵල ලබන්නේ? නාමික පුජ්‍යලයක් මාර්ගඵල ලබන්නේ. ඒ නාමිකත්වයේ තුල ඒ පංචස්කන්ධය ඇතුලේ පුජ්‍යලයක් නැහැ කියලා අවබෝධයම තමයි මාර්ගඵලය කියලා කියන්නේ. එහෙනම් මාගේ ධර්මයේ ශ්‍රවණය කරලා තමයි මේක දැක්කේ කියලා කිව්වහම ඒක තේරුම් ගන්න ඕන. මේ පංචස්කන්ධයක පුජ්‍යලයක් නෙමෙයි මේ කතන්දරේට අයිතිවාසිකම් කියන්නේ කියලා. එහෙමනම් මේ දුෂ්ප්‍රඥයෝ අපිට ඥානවන්ත කර උන්ට උත්තර දෙදී ඉන්න වෙලාවක් නැහැ. සත්පුරුෂ මිනිස්සුන්ට අනුශාසනා කරන්න ඕන. ගන්න කෙනාට ගන්න පුළුවන්, ගරහන කෙනාට ගරහන්න පුළුවන්. මේ ලෝකේ හේවනට හිටපු ගහේ අතු කඩාගෙන යන මිනිස්සු ලෝකේ ඉන්නවා. බීපු ලිඳේ විලේ දිය බොර කරලා යන මිනිස්සු ඉන්නවා. ඒක ලෝකේ හැමදාමත් හැටි පින්නතුනේ. අද්භූතයෙන් කතා කරන පුජ්‍යලයෝ ඉන්නවා. බුදුරජාණන් වහන්සේ ඔව් කිව්වත් වැරදිකාරයෙක් කරන්න බෑ කිව්වත් වැරදිකාරයෙක් කරන විදියට කටයුතු කරනවා. ඒක තමයි දුෂ්ප්‍රඥයන්ගේ දුෂ්ට සිතුවිලි සහිත මිනිසුන්ගේ ස්වභාවය. අපි උත්තර නොදී හිටියොත් උත්තර දුන්නේ අපේ දේවල් වලට මෙහෙමයි කියලා දොස් කියනවා. උත්තර දුන්නොත් අන්න තරහ ගිහිල්ලා අන්න කේන්ති ගිහිල්ලා අන්න වෛරයෙන් කතා කළා කියලා ඒවට දොස් කියන්න බලාගෙන ඉන්නවා. ඒ තමයි දුෂ්ප්‍රඥය හැටි. දුෂ්ට මිනිස්සුන්ගේ හැටි ලෝකේ. ඒ දෙපැත්තටම හදා ගන්න පුළුවන් එයාට. මේ විදිහට ක්‍රියා කළත් ඒකටත් කියනවා. අනිත් විදිහට ක්‍රියා කළොත් ඒකටත් කියනවා. දුස් කියනවා. ඒ ලෝකේ හැටි දුෂ්ට මිනිස්සුන්ගේ හැටි පින්නතුනේ. ඒ නිසා මේ දුෂ්ට ගති නැති සත්පුරුෂ ගති ඇති විශිෂ්ටයන්ට පහළ වූ ධර්මය. ඒ නිසා විශිෂ්ටයව පමණක් මේ ධර්මයේ ප්‍රගුණ කරනවාමයි. කොහොමද ප්‍රගුණ කරන්නේ? ධර්මයට හොඳින් ශ්‍රවණය කරමින් තමන්ගේ සිත දහමට අනුගත කරගන්න. දහම කියන්නේ කොතනද? දහම කියන්නේ පින්නතුනේ දහම පවතින්නේ අකාලිකව. අන්න ඒකට අනුගත කරගන්න ඕන. දහම පවතින්නේ දෘෂ්ටි නැතිව. අන්න එතෙන්ට අනුගත කරන්න ඕන.
දහම පවතින්නේ සංකල්ප නැතුව අන්න එතෙන්ට අනුගත කරගන්න ඕන. අන්න ඒකට කියනවා ධම්මානු ධම්ම ප්‍රතිපatti. හරියට ප්‍රතිපත්තිය ඇති කරනවා. හරියට ප්‍රතිපත්තිය ඇති කරනවා. එනිසා මාගේ දේශනාව ධර්මයේ ඉගැන්වීම සඳහා කරන දේශනාවක් නොවේ, ධර්මයේ අවබෝධ කිරීම සඳහා උගන්වන දේශනාවක්. ඒ නිසා බුද්ධ ශාසනයේ තියෙන වචන දෙක තුනක් අරගෙන ඒ වචන දෙක තුනම ජීවිත කාලෙම දේශනාවල් වලට එක් කරමින් දේශනා කරන්න පුළුවන්. ඒ හොඳටම ඇතේ. අලුත් වචන, අලුත් හැඩගාථා, අලුත් ස්තෝත්‍ර, අලුත් පාලි සංස්කෘත නොයෙකුත් දේවල් බුද්ධ ආගමේ බැරනම් වෙනම ජෛන ආගමේ තියෙන ඒවා හරි ප්‍රකාශ කර වචන හරඹයක් කරන්න, කවිවැල් කියන්න නෙමෙයි, අර්ථය මතු කරගන්න අපි උත්සාහ කරන්න ඕනේ එක කාරණයකින්. ඒක තමයි බුද්ධ ආදී මහෝත්තමයන්ගේ අනුශාසනය. අනර්ථ පද 1000කට වැඩිය අර්ථ පද එකක් වටහා ගැනීමයි බුද්ධානුශාසනාව. නමුත් අද වෙන්නේ ඒක නෙමෙයි. ස්වාමින් වහන්සේලා වෙන්නේත් අර්ථ පද එකක් පැහැදිලි කරනවා වෙනුවට අනර්ථ පද දහස් ගාණක් කොහේ කියෝ ඉන්නවා. කියන හාමුදුරුවෝ දන්නේ නැතුව ඇති. සමහරලාට අහන එක්කෙනා දන්නේත් නැහැ. පොතේ තියෙන නිසා කියනවා, පොතේ තියෙන නිසා පිළිගන්නවා, පොතේ තියෙන නිසා ජීවත් වෙනවා. මිසක් හිතේ මොකක්වත් නැති ස්වභාවයක් අපිට දකින්න තියෙනවා. ඒ නිසා හිතට ගන්න. පොත් වැරදි කියන්නත් බෑ, පොත් හරි කියන්නත් බෑ. දෙයක් හරියට ගත්තොත් හරි, පොතෙන් වැරදියට ගත්තොත් වැරදි. අපි එක කණුවක් හිටවල එක්කෙනෙක් කියනවා මේක අහවල් රජතුමාගේ කියලා, තව එක්කෙනෙක් කියනවා තවත් රජ කෙනෙක්ගේ කියලා. ආන්න ඒ වගේ තමයි පොතේ තියෙන දේ. එක්කෙනෙක් කියනවා මේකේ අර්ථය මේකයි කියනවා, තව එක්කෙනෙක් කියනවා මේකේ අර්ථය මේක නෙමෙයි කියනවා. දැන් ওই ත්‍රිපිටක පරිවර්තන යන්න එහෙම කරද්දී බුරුම රටේදී කොච්චර හරි ප්‍රශ්න ඇති වෙනවා. අපි ලංකාවේ ඉන්න ස්වාමීන් වහන්සේලා එක අර්ථයක් ප්‍රකාශ කරනවා, ඒ රටේ ඉන්න ස්වාමීන් වහන්සේලා තවත් අර්ථයක් ප්‍රකාශ කරනවා. එතකොට තවත් ස්වාමීන් වහන්සේලා තවත් අර්ථයක් ප්‍රකාශ කරනවා. එතකොට මේ වචනයකට එක අර්ථයක් නෑ පිටුතුනේ. ඒ අර්ථයේ තියෙන තමන් මතු කරගන්න විදියට. තමන් ලෝභ ද්වේෂ මෝහ නැති වෙන විදියට මතු කරගන්නවා ධර්මය. හරි සරලයි. ඕනම පොතක තියෙන දහම ලෝභ ද්වේෂ මෝහ දුරු වෙන විදියට පින්නතුනි මතු කරගන්නයි තියෙන්නේ. ලෝභ ද්වේෂ මෝහ නැති වෙන විදියට මතු කරගන්න. එහෙම වුණොත් අන්න ඒකට අපි කියනවා හරි. ලෝභ ද්වේෂ මෝහ නැති වෙන විදියට මතු කරගත්තොත් මොනම හරි ධර්මයක් මොන ආගමේ වුණත් කමන්නේ. ඒක බයිබලෙන් හරි වෙන්න පුළුවන්, කුරානෙන් හරි වෙන්න පුළුවන්, භගවද් ගීතාවෙන් ඕන එකකින් කමන්නේ. ලෝභ ද්වේෂ මෝහ නැති වෙන විදියට මතු කරගත්තොත් ඒක තමයි ධර්මයේ පිළිතුර. මේ මනස ශූන්‍ය කරගන්න, මේ මනස හිස් කරගන්න, මේ මනසේ නිර්වාණ කියන ගුණය, බැඳීම් නැති ගුණය, සම්පූර්ණ හාත්පස නිදහස කියන එක ඇති කර ගැනීම සඳහා මානසික විමුක්තිය සඳහා තමයි ධර්මයේ තියෙන්නේ. එහෙනම් ඔබ හැම මොහොතකම විමුක්තිගත වෙන්න බලන්න ඕන. ඔබ අන්තයකට බැස ගන්න රුචිකත්වයක් තියෙනවා නම් සක්කාය දිට්ඨිය හැමදාම ඔබ තුල පවතිවි. ඔබ අන්තයකට නොවැටි ජීවත් වෙන්න පුරුදු වෙනවා නම් සක්කාය දිට්ඨියට තවදුරටත් මෙහි ජීවත් වීමට නොහැකි වේවි. එහෙමනම් අන්තයකට නොවැටි ජීවත් වෙන්න උත්සාහ කරන්න ඕන. ඒ වගේම ඔබ නැවත නැවත බලන්න ඕන මට වැරදුනාද කියලා. ඒ කියන්නේ අන්තයකට නොවැටි ඉන්න ඕන කියලා උත්සාහ කරලා තමන්ට වැරදිලා තමන් අන්තයකම හිටියොත් අපිට හිමු වුණා පින්නතුනේ. අපි අන්තයකට නොවැටි කියලා ඔන්න භාවනාවේ ඉන්නෝ ටික වෙලාවක්. හොඳට ඉද්දි ආයෙ අහුවෙනවා මේ අන්තයක ඉන්නේ කියලා. නැවතත් හසු වෙනවා අන්තයක ඉන්නේ කියලා. ආයෙ නිවැරදි වෙනවා. ආයෙ නිවැරදි වෙලා ඔන්න දැන් හිත හදාගෙන ඉන්නවා දැන් නම් මං අන්තයක නැහැ කියලා. මේ බලාගෙන ඉන්නකොට තවත් දෘෂ්ටි අන්තයක ඉන්නවා. පින්නතුනේ මේ හිත මහා පුදුමයි එක අන්තයක් මුදවල තව
පිහිටනකොට තවත් අන්තයකට යනවා. මේ හිත අල්ලගන්න හරි ලේසි නෑ පින්නතුනේ. මාදුටුවේ ටැංකියක ඉන්න මාළුවෙක් අල්ලන්න ගියාම මේ පැත්තෙන් අල්ලන්න යනකොට බොහොම දක්ෂ පිහිනන්න පුළුවන් ශක්තිමත් මාළුවෙක් ටක් ගාලා එහා පැත්තට පීනනවා. අපි එහා පැත්තට යනකොට මෙහා පැත්තට පීනනවා. මෙයාව අල්ලගන්න දෙන්නෙම නෑ. බොහොම සූක්ෂම උපක්‍රමයක් කරන්න ඕන මෙයාව අල්ලගන්න. ඒ කියන්නේ තමන්ගේ දෘෂ්ටිය අල්ලගන්න තමන් ලොකු උපක්‍රමයක් යොදන්න ඕන. ඊට පස්සේ අපි කල්පනා කරන මේ මාළුව නම් මෙහෙම අල්ලන්න බෑ. මේක වතුර අඩු කරන්න ඕන. ඒ වගේම මගේ අතට මේක අල්ලගන්න බෑ. මට දැලක් නිර්මාණය කරන්න ඕන. තමන්ගේ සිහිය තමයි තමන්ගේ දැල ශක්තිමත් කරන්න ඕන. ශක්තිමත් කළ මේ දැලට මේ මාළුව අල්ල ගන්න ඕන. මේ ටැංකියකින් ආහාරයට ගන්න නෙමෙයි ටැංකිය සුද්ධ කරන්න. අල්ලගෙන අන්න වතුර භාජනයකට අපි ගෙනින් දානවා. අන්න ඒ වගේ පින්නතුනේ මේ සිතේ දෘෂ්ටි අල්ලගන්න එක ලේසි නෑ. ඒක හරි වේගෙන් එහාට මෙහාට පයින්නවා. ජීවිතේ ධර්මයේ දැක්ක හැම කෙනාම යම්කිසි මහා පුදුම මානසික පරිත්‍යාගයකින් සමහරලාට මහා දුක් සෝසුසුම් හෙළමින් වෙරදරලා ජීවිතේ තේරුම් ගත්ත අය තමයි පින්නතුනේ. ඒ නිසා ධර්මය තේරුම් ගත්ත කෙනා තේරුම් ගත්තේ නැති කෙනා එක ප්‍රමාණයට ඉන්නවා. යන්තම් මාර්ගයේ තෝරගෙන තමන් ධර්මයේ දැක්කා කියලා හිතන අයත් ඉන්නවා. ඵලයටපත් වෙලා ධර්මයේ දැක්කා කියලා හිතන අයත් ඉන්නවා. ඵලයෙන් එහාට තවත් ආලෝකය වර්ධනය කරගෙන ධර්මයේ දැක්කා කියන අයත් ඉන්නවා. අනුන්ගේ දැක්මවල් ගැන තමන්ට වැඩක් නැහැ පින්තුනේ. තමන්ට අභියෝගාත්මක ධර්මයක් තියනවාද මේ අහන ධර්මයේ තුල? තමන් බලන්න ඕන ඒක. මොකද්ද බලන්න ඕන? තමන්ට අභියෝගාත්මක ධර්මයක් තියෙනවද? දැන් අපි ලදරු පාසලේ ගිහිල්ලා වාඩි වෙලා ඉන්නේ නැහනේ. ඒ ලදරු පාසලේ ගිහිල්ලා වාඩි වෙලා ඉන්නේ නැත්තේ අපිට එතන අභියෝගාත්මක දෙයක් නැහැ. නමුත් අපි ඉහළ ආචාර්ය උපාධියන් දක්වා සමහරලාට වාඩි වෙලා ඉන්න වැඩි හිටි වෙලා. එතකොට ඇයි එතන සංකීර්ණයි. එතන අපිට අභියෝගාත්මක දෙයක් තියෙන ඉගෙන ගන්න. ආන්න ඒ නිසා. ඒ නිසා ඔබට ධර්මයේ දැකීම නොගැටීම නෙමෙයි. තමන්ට පිළිගැනීම නෙමෙයි. තමන්ට විදර්ශනාවට අභියෝගාත්මක ධර්මයක් තියෙනවද? එහෙම තියෙනවද කියලා බලන්න ඕන. එහෙම තියෙනවා නම් අන්න එතන වාඩි වෙලා තමයි ඉගෙන ගන්න ඕන. එහෙමයි ගුරුවරයා තෝරගන්නේ. දැන් සමහර ස්වාමීන් වහන්සේලාගේ අනේ හාමුදුරනේ ඔබ වහන්සේලා බණ අහන්න කිව්වට අපිට අහන්න බෑ. ඔව් වෙන්න පුළුවන්. ඔබගේ බුද්ධි මට්ටමට ඒක ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්. එතකොට ඊට වඩා ගැලපෙන ගැඹුරු තාමක් වෙන්න පුළුවන්. නිසා දහමෙත් තියෙනවා. ලදරු පාසල් සාමාන්‍ය පෙළ උසස් පෙළ වගේ විශ්වවිද්‍යාල වගේ ඉහළ ආචාර්ය උපාධියන් දක්වා වගේ ධර්ම විවිධ තලයන් වල තියෙනවා. මේ හැම ධර්මයක්ම තියෙන්න ඕන. දැන් සමහර අය කියනවා අහවල් නාලිකාවල යන බණ හරි ලදරු පාසල් කියනවා. ඒ ධර්මයේ තියෙන්න ඕන. මොකද ලදරු පාසල් මට්ටමේ මිනිස්සු හැදෙන්න ඒ ධර්ම තියෙන්න ඕන. නමුත් පින්නතුනේ මේ ධර්මයේ ආචාර්ය උපාධියන් මට්ටමට ඉහළ සංකීර්ණ ධමයක් තමයි අප දේශනා කරන්නේ. ඒ නිසා මේක බොහොම ගැඹුරු නුවණකින් සහ අභියෝගාත්මක තත්වයන් වලට ඔබට මුහුණ දෙමින් ඔබේ දර්ශනීය ඥානය වර්ධනය කර ගැනීම සඳහා ගොඩාක් මහන්සි වෙන්න ඕන. මේක සරල ධමයක් නෙමෙයි. සරල ගාතාවක් නෙමෙයි. එහෙනම් හොඳට සිහිය වර්ධනය කරන්න. හොඳට ප්‍රඥාව වර්ධනය කරන්න. හොඳට වීරිය ඇති කරගන්න. හොඳ අවබෝධයකින් සිහියකින් යුක්තව පංච නීවරණ වලට පංච උපාදානස්කන්ධයන් වලට හසු නොවි අවිද්‍යාවට හසු නොවි යන ගමනක් ඔබ නිර්මාණය කර ගන්න ඕන. දැන් මේ මොහොතේ විතරක් නෙමෙයි ඔබේ විදර්ශනාව තියෙන්න ඕන. මේ මොහොතෙන් පස්සේ ඔබ දරාගත් ධර්මයේ දිගටම විදර්ශනාව යොදවන්න ඕන.
සුද්ධ කරන්න තැනක් තියනවද කියලා හොයන්න ඕන ඉස්සෙල්ලා. මෙන්න මේ මනසේ මගේ අහවල් තැන සුද්ධ වෙන්න ඕන කියලා දකිනවා නම් අන්න එතෙන් තමයි යන්න ඕන ධර්මයේ රැගෙන. ධර්මයේ රැගෙන එතෙන්ට යන්න ඕන. එතෙන්ට ගිහිල්ලා පින්නතුනේ අර විස බීජ නාශකයක් යොදනවා වගේ තමයි සුද්ධ විය යුතු තැනට ධර්මයේ පෙන්වන්න ඕන. තමන්ගේ මනස නිදහස් කරගන්න ඕන. සමහර උදවිය හිතනවා මේ මනසයි කියන්නේ මේ මමයි කියලා. නෑ, තමන් වෙනමයි, මනස වෙනමයි පින්නතුනේ. තමන් වෙනමයි, මනස වෙනමයි පවතින්නේ. ඒකට තමන් මනස පාලනය කරන්න ඕන. ඒකට කියන්නේ සචිත්ත පරියෝදපණං. තමන් මනස පාලනය කරන්න ඕන. තමා විසින් මනස පාලනය කරන්න. මනස කියන කෙනා හදන්න ඕන කෙනෙක්. ඔබ කියන කෙනාව නෙමෙයි මනස කියන්නේ වෙන කෙනෙක් පින්නතුනේ. අපි හදන්න කියන්නේ මනස පින්නතුනේ. වෙන කිසිවක් නෙමෙයි මනසයි හදන්න කියන්නේ. ඒ යන ගමනේදී බාධා අප්‍රමාණ වෙනවා. අපි කායික වශයෙන් ගත්තොත් එහෙම බණක් භාවනාවක් කරන්න ගියාම මැසි මදුරුවන්ගෙන් බාධා තියෙනවා. බණ කියන්න ගියාමත් තියෙනවා. ඒ විදිහ මේ නිවන් මාර්ගයේ දිනු කරගෙන යනකොට අර තණ්හා රති රගා කියන අර මාර දූවරු කට්ටියෙන් එනවා. දස බිම්බර මාර සෙනඟ ඔක්කොම එනවා. පංච නීවරණ ධර්ම එනවා. පේනතුනේ ශක්තිමත් අවබෝධාත්මක සිතක් වෙන්න ඕන. සියල්ල අතහැරලා යන්න. සියල්ල අතහැරීමෙන් යුක්තව තේරුම් ගන්න. දැන් මේ ලෝකයේ එක එක මානසික මට්ටම් වල ඉන්න මිනිස්සු එක එක තලයන් වල රැඳෙනවා. හැබැයි නුවණක් තියෙන මිනිස්සෙක් ඒ හැම අභියෝගාත්මක මට්ටමකම තියෙන හරය තේරුම් ගන්නවා නම් එයා ඒ දේ අත්හරිනවා. දැන් මට තිබුණනේ වෙනතුනේ සාමාන්‍ය ඉගෙනගෙන ගිහිල්ලා ඉස්සරහට ගිහිල්ලා ඒ ගුරුපත් වීමක් අරගෙන ඒ ගුරුපත් වීම රැඳෙන්න තිබ්බා. ඒ කියන්නේ පාසලක හරි පිරිවෙනක ආචාර්යවරයෙක් හැටියට ගුරුවරයෙක් හැටියට යෙදෙන්න තිබ්බා. මම ඕක තේරුම් ගන්නවා පින්නතුනේ මුල් පිරිවෙන් අධ්‍යාපනයෙන්ම මම කල්පනා කළා මෙහෙම බලනවා දැන් මේ ඉන්නේ අපේ ගුරුවරු. ඒගොල්ලෝ සහනෙන්නේ නැහැ, හරි තරහෙන් කේන්තියෙන් කලබලෙන් ඉන්නවා. ඊට පස්සේ ඒ ගුරුවරුන්ට වඩා ඉහළට ඉන්නවා ජ්‍යෙෂ්ඨ ගුරුවරු සහ පරිවේනාධිපති විදුහල්පති ස්වාමීන් වහන්සේලා. එතකොට උන්වහන්සේලා දිහා බැලුවම උන්වහන්සේලා ඊටත් වඩා හපන්. ගුරුවරුත් එක්කත් ගස්ඨනේ තියෙනවා, ළමයි එක්කත් ගස්ඨනේ තියෙනවා. මේ සැනසෙල්ලක් නැහැ මේකේ කියලා දකින්නවා. ඊළඟට අපි දකින්නවා මේ සමාජයේ ඉන්න ඊටාම ධනවතුන් කියන අය, පොහොසත් කියන කට්ටිය මේ සමාජයේ ඉන්න අය හොඳට පරීක්ෂා කරලා බලනවා. ඕකේ. ඒ හැමදේම තියෙන යාන වාහන තියෙන ප්‍රශ්න තියෙන මිනිස්සු හැම තිස්සෙම ද්වේෂයෙන්, තරහෙන්, වෛරයෙන්, ක්‍රෝධයෙන් කිපිලා ඉන්නු දකින්නවා. කෝ සහනයක් නැහැනේ. ඊළඟට බලනවා පන්සල් වල ලොකු හාමුදුරුවෝ විතර පීඩා විඳින කට්ටියක් මම දකින්නේ තව කවුරක්වත්. ගමේ දේවල්, රටේ දේවල්, ලෝකේ දේවල්, සංස්කෘතියේ දේවල් පටලවාගෙන කොට වැඩ හැම තිස්සෙම මදිකම්. වලාකුළු බැම්මට සල්ලි මදි, හදන චෛත්‍යයට සල්ලි මදි, ඊට පස්සේ අර පිළිමෙට සල්ලි මදි, විහාරගේ වහලා ගහන්න සල්ලි මදි. ඉතින් විරුඳු කියනවා, තා මොනවද? මල් වට්ටි වෙන්දේසි දානවා, අටපිසි බුද්ධ පූජා දානවා, දේවාලෙත් පුළුවන් නම් කපුවෙක් ගෙනල්ලා දානවා. දාලා බොහොම අමාරුවෙන් බන්දලා දා ගන්න බලනකොට හැමතැනම පීඩා වෙනුතුනේ. හැම තැනම ප්‍රශ්න. එතකොට සැනසෙල්ල කොහෙද තියෙන්නේ? ඊළඟට යන්න ජනාධිපතිවරයෙක් ළඟට, අගමැතිවරයෙක් ළඟට. බලන්න මේ මිනිස්සයාට පින්නතුනේ හරියට මේ වැසිකිලි කැසිකිලි කරන්නවත් නිදහසක් නැහැ.
ඒ දෙයක් හරි ඇති වුණොත් එහෙම සාමාන්‍ය මිනිස්සුන්ට Tamanට ශරීර කෘත්‍යයක අවශ්‍යතාවයක් ඇති වුණාම ඒ වෙලේ ගිහිල්ලා ඒ වැඩේ කරගන්න පුළුවන්. නමුත් ජනාධිපතිවරයෙකුට දැඩි සම්මන්ත්‍රණයක් නම් දැඩි දේශනයක් නම් කොහොමද මේ මිනිස්සයා අරග හිර කරගෙන ඉන්න ඕනේ එතන? ඒ විතරක් නෙමෙයි පින්නතුනේ. අර ආවේගශීලීත්වයෙන් අකුසල් පුරව ගන්න ස්වභාවය වැඩි. එහෙමනම් මේ ලෝකයේ ධම්මං විනානත්ති සුඛා අනත්තා කියන මේ බුදු වදන රත්තරන් වලින් ලියලා තියන්න ඕන. ඒ වටිනකම එක තේරුම් ගන්න. ඒක නිකම් වචනයක් නෙමෙයි. මේ ලෝකේ තියෙන මොනම නිලයක්වත් තලයක්වත් තානාන්තරයක්වත් වටින්නේ නැහැ. කිසිම රජකමක්වත් මොකක්වත් වටින්නේ නැහැ. ධර්මයේ හැරෙන්න කිසි දෙයක් වටින්නේ නැහැ කියන එක තේරුම් ගන්න. ධර්මයේ හැරෙන්න වටින්නේ නැහැ පින්වත්නි. ධම්මං විනානත්ති සුඛානත්තා. එහෙමනම් ඒකෙන් අදහස් වෙන්නේ මොකද්ද? මම ධර්මයමයි බලන්න ඕන. මට නිවන තියෙන ධර්මයෙන්මයි. හැබැයි ධර්මයේ බලන සමහර කට්ටිය ද්වේෂ කරන්න, අනුත් අය විවේචනය කරන්න, අනිත් අයත් එක්ක ගහ ගන්න, තර්ක කරන්න, බන කියන්න. පින්නතුනි මම බන කියන ධර්මයේ හොයන්නේ නැහැ. බන කියන ධර්මයේ හෙව්වේ නැහැ, තර්ක කරන ධර්මයේ හෙව්වෙත් නැහැ. බන කියන ධර්මයේ හොයන්නෙත් නැහැ, තර්ක කරන ධර්මයේ හොයන්නෙත් නැහැ පින්නතුනි. මම ධර්මයේ හොයන්නේ ධර්මය අවබෝධ කරගන්න. එහෙමනම් ඔය පින්නතුණු ධර්මයේ හොයන්න ඕන ධර්මය අවබෝධ කරගන්න. ඔබ ඉන්න තැනින් නිදහස් වෙන්න. ඉන්න දුකෙන් නිදහස් වෙන්න. ඒ දුක විදර්ශනා කරන්න. දැන් අපි අභිමුඛව ඉන්නවා නම් අපිට ඔබ ඉන්න තැන පොඩ්ඩක් සාකච්ඡා කරලා හොයාගන්න පුළුවන්. මේ වගේ දෘෂ්ටියක, මේ වගේ බැඳීමක, මේ වගේ දෙයක ඔබ හිර වෙලා ඉන්නේ. ඔබ බලන්න මේකේ ආදීනව බලන්න කියලා අපිට කියලා දෙන්න පුළුවන්. සමහර අය ධර්මමුණු පුරා පිළිබඳව හිර වෙලා ඉන්නවා. සමහර අය තමන්ගේ නිලමාන්නේ, ධනමාන්නේ හිර වෙලා ඉන්නවා. සමහර අය පිළිගන්න ලෑස්ති, සමහර අය පිළිගන්න කැමති නෑ. අන්න ඒගොල්ලෝ පදපරමියෝ. ඕනම ශේස්ත්‍රයක් තදින් අල්ලගෙන ඒක අතහරින්න කැමති නැත්නම් ඒගොල්ලෝ නිවන් දක්වන්න බෑ වෙනතුනේ. අපි නිවන් දක්වන්න බණ කිව්වොත් එහෙම ඒගොල්ලෝ අපේ වැරදි හොයන එක තමයි කරන්නේ. මොනවා හරි වැරද්දක් හොයලා ඉවරලා පහර දීලා කඩාකප්පල් කරගන්නයි තමයි බලන්නේ තමන්ගේ මේ නිවන් මඟ. ඒ නිසා තමන් ධනමානේ හිර වුණාද, කුලමානේ හිර වුණාද, දීපලවල හිර වුණාද, ධනමුණු පුරන් කෙරෙහි හිර වුණාද, එහෙම නැත්නම් ධර්මයේම ධර්ම සංකාරයක් වෙලා හිර වෙලා තියෙනවද? එහෙම නැත්නම් වීරිය මදිද, ප්‍රඥාව මදිද, මෙයාට සතිය මදිද ආදී පිළිබඳව අභිමුඛ සාකච්ඡාවන් වලදී නම් අපි හොයලා කියලා දෙනවා. ඒ නිසා තමන්ට තමන්ගේ තියෙන චිත්ත ස්වභාවයන් ස්වාමීන් වහන්සේත් එක්ක ප්‍රකාශ කරන එක ගොඩාක් වටින දෙයක්. සාකච්ඡා කරන ගොඩාක් වටින දෙයක්. තමන්ගේ තියෙන ප්‍රශ්න ගැටලු අපිට ලියන එකත් ගොඩාක් වටින දෙයක්. ඒක ස්වාමීන් වහන්සේ කුමන හෝ වචනයක් ඔබට ඒක ලබා දුන්නාම ඒක ඔබට බලයක්, ලොකු ශක්තියක් බවට පත් කරගෙන ඔබේ නිවන් මඟ තහවුරු කර ගැනීමට, සාක්ෂාත් කර ගැනීමට බලයක්, ප්‍රගමනයක් බවට පත් වෙනවා. ඒ නිසා අප්‍රමාදේන සම්පාදේත, අප්‍රමාදීව දකින්න දැක්ම. ඒක තමයි නිවන් දැක්ම. දකින්න දැක්ම, ඒක තමයි නිවන් දැක්ම. ඉතින් ওই වචනයක කිමුතුනොත්, ওই වචනයක ඔබ ගැඹුරට සිතුවොත් ඔබට නිවන් දකින්න පුළුවන්. ඒ නිසා නිවනක් කියන වචනයක් නැහැ. ගොඩක් සමාජයේ කතාවක්. දන් ටිකක් දුන්නාම වැඳ ගන්න කියලා සුමනා සුජාතා පත්මා යසෝදරා උපලවන්නවණිය ඒගොල්ලන්ට වගේ රූප සම්පත්තියක්, ධන සම්පත්තියක්, මහලතා පළඳලාවත් ලැබිලා ධර්ම මණ්ඩපයකදී ඉබේට නිකන් ඒහි වික්ෂුභාවයෙන් යුක්තව හටස් ගාලා කෙස් රැවුල් බෑවිලා මහාන වෙලා ඉස්සරහට එන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.
දැන් මර දවසක් අපි ධර්ම ආචාර්යවරයෙක් ඕක කියනකොට මම එතුමාට නිකන් වීලුවටත් වගේ ප්‍රකාශ කරා. මං කිව්වා ඒක ඇත්තටම වෙනවා නම් මං අටපිරිකර පූජා කරන්නේ නැහැ කියලා. ඒ මොකද කියලා මහ පිරිස් මැද ඇඳුම් ගැලවිලා කෙස් බෑ වෙනකොට නිකන් විල්ලැජ්ජයිනේ. ඒක හරි නෑනේ. ඒක නිසා මම මේක කිව්වේ මේ මෝඩකම යන්න කියපු දෙයක් ඉතින්. එහෙම කියනකොට. ඉතින් එහෙම කිව්වා. මේ වෙන දෙයක් පින්නතුනේ. ඒක අපි මතු පිටින් ගත්තා. ඒ භික්ෂුභාවය කියලා කියන්නේ අර දාරුචීවර උත්තමයන් වහන්සේත් ඒ භික්ෂුභාවය. ඊටාම ඉක්මනින් ධර්ම අවබෝධ කරගන්න පිරිස. ශනිකෝම ධර්ම අවබෝධ කරගන්න පිරිස. ඒ ධර්මය අහලා ප්‍රගුණ වෙලා එක මොහොතකදී බුදුහාමුදුරු ඉදිරියේ ශනිකෝම එක බණපදයට උත්තරය දෙනකොට ධර්ම අවබෝධය කරගන්නවා. ඒක මතු පිටින් දැම්මා. ඒක තමයි වැරදි. රහතුන් මේ නගරේ නැත කැලේ ඉන්නවයි කියලා දැම්මා. කවුද මේ ධර්මයේ පිළිබඳව ගැඹුරු දර්ශනයක් නැති උදවිය මේවා ලිව්වා? බුදුහාමුදුරු නගරේමනේ හිටියේ. සමනෝ නත්ති බාහිරේ කිව්වහම පොත් අරගෙන බලන්න තියෙන්නේ මේ ශ්‍රමණයෝ නගරේ නැත උන් ඉන්නේ කැලේය කියලා දාලා තියෙනවා. ඉතින් ඕවද අපිට පිළිගන්න කියන්නේ. ඒක බුදුහාමුදුරු වැඩ හිටියේ නගරවලනේ. මහරහතන් වහන්සේලා තහස් ගණන් වැඩ ඉඳලා තියෙන නගරවල. ගම් නියම් ගම් නගර පහු කරගෙන හැම නගරයකම වැඩම කරලා තියෙනවා බුදුරජාණන් වහන්සේලා. එතකොට මිනිස්සු තේරුම් ගන්න ඕන අපි කොහෙන්ද ධර්මයේ තේරුම් ගන්න ඕන? පොතෙන් තේරුම් ගන්න නෙමෙයි තියෙන්නේ හිතෙන් තේරුම් ගන්න. ඔක්කොම පොත් හරියට තමන් කියව ගත්තොත්. ඔක්කොම පොත් වැරදි තමන් වැරදියට ඒක දෘෂ්ටිගත කරගත්තොත්. මොකද අක්ෂර පදමාලා අහිංසකයිනේ. ඒවට ඕනම කෙනෙකුට ඕනම අර්ථයක් දෙන්න පුළුවන්. සම්මත අර්ථ උනත් වෙනස් වෙනවා. සම්මත අර්ථ උනත් වෙනස් වෙනවා පින්නතුනේ. සම්මත අර්ථ උනත් වෙනස් වෙනවා. පලාතෙන් පලාතට මිනිස්සුන්ට ඒ අර්ථය ඒ වචනේ තේරෙන විදිය පවා වෙනස් වෙනවා. රටින් රටට පවා වෙනස් වෙනවා. දැන් අපි දන්න ඉංග්‍රීසි භාෂාව වුණත් අපි දන්නවා ඒ භාෂාවන් වෙනස් කියලා සමහර රටවල් වල භාවිතාව. ඒකට වටහා ගැනීම වෙනස්කම් ඇති කරනවා. එහෙමනම් මේ සම්ප්‍රදාය තුළ සම්මතය තුළ පොතක් තුළ කිසිම වෙලාවක සත්‍ය පිහිටවන්න බෑ. ඒක පුජ්‍යලානුගතයි සම්මුති. එහෙමනම් හිත නිවා ගන්න එක තමයි අපේ පින්නතුන් සියලු දෙනාම නොපමාව කරන්න සිද්ධියනේ. විශිෂ්ට ධර්ම කරුණක් ඔබ අහන්න අහපු සැනින් ඒ ධර්ම කරුණ නොතේරෙනවා නම් ඒ ධර්ම කරුණ අතහැරලා ආයෙ ඊළඟ එකට යන්න එපා. ඔබ ඒ ධර්ම කරුණ ලියා ගන්න. අත්ලේ ලියා ගන්න. කොළ කෑල්ලක ලියා ගන්න. ඒක ඉනේ හරි ගහ ගන්න. දවස් 30 මේ ධර්ම කරුණ විමසන්න. විදර්ශනා කරන්න. ඒ ධර්ම කරුණේ තියෙන හාත්පස අර්ථය තේරුම් ගන්න. තේරුම් අරගත්තට පස්සේ පරිපූර්ණ වුණාට පස්සේ එතනින් ඉදිරියට ඊළඟට තව ධර්ම කරුණක් අභියෝගාත්මක ධර්ම කරුණක් සමග එක්වන්න. එක මොහොතක ඔබට තේරෙයි ඔබ ගත්ත සංඥාවත් මේකත් මං අත්හරින්න ඕන කියලා. අන්න ඒ වෙලාවේදී තමයි අර ඔබ ඔරුව අත්හරින්නේ. පහුර අත්හරිනවනේ. පහුර අත්හරින මොහොත එනකොට ඔබ ෂේම භූමියට නිර්වාණ භූමියට පය තබනවා. පහුර අත්හරින්න ඕන. ඒ කියන්නේ ගත්ත සංඥාවත් විදර්ශනාවට ගත්ත සංඥාවත් අතහැරෙන මොහොත පහුර අත්හරින මොහොත අන්න එවිට තමයි ඔබ ෂේම භූමියට පය තබන්නේ. අන්න ඒක ශාන්තයි ප්‍රණීතයි. ඒ නිසා අපි ලබන සැනසෙල්ල අපි ලබන මානසික සුවය අපි මේ ධම්මග නිසා ලබන සුවතාවය ඔබටත් ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. තථාගතයන්න් වහන්සේගේ ධර්මයේ නිර්මලයි ශ්‍රේෂ්ඨයි. ඒ උත්තම ධර්මයේ ආරක්ෂා කළ ආර්ය මහා සංඝ රත්නයේ ශ්‍රේෂ්ඨයි උත්තරයි උත්තරීතරයි. ඒ වගේම ත්‍රිපිටක ධර්මය නිර්මලයි
උත්තරීතර විදියට ගත්තාම ඒ උතුම් ශ්‍රී සද්ධර්මයේ නිර්මලයි උත්තරීතරයි. ඒ උත්තරීතර ධර්මයෙන් පොතක් හදාන්න නෙමෙයි හිතක් හදාගන්න මහන්සි වෙන්න. ඔබ හිතෙන් පරිපූර්ණ දර්ශනයටපත් වන පරිපූර්ණ අවබෝධයටපත් වූ ලෝභ, ද්වේෂ, මෝහ ගෑවිච්ච තැනක්වත් නැති මනසක් හදාගන්න ඔබට ශක්තිය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. අද දවසේ පින්වත් දායකත්වයේ සිදු කරනු ලබන්නේ වෛද්‍ය සුනීතා ජයසිංහ පින්වත් මහත්මිය විසින්. අරමුණු බවට පත්වන්නේ රදෙව් පෙරේරා පුතුණුවන්ගේ උපන්දිනය වෙනුවෙන් මේ මාස 31 වෙනි දින යෙදී තියෙන උපන්දිනය. රදෙව් පෙරේරා පින්වත් පුතුණුවන්ට සුබ උපන්දිනයක් වේවා. තුන්වන්ගේ ආශිර්වාදය ලැබේවා. ආයුර ආරෝග්‍ය සැප වර්ධනය වේවා. අධ්‍යාපන කටයුතු සඵල සිද්ධ වේවා. දහම් මගත් අවබෝධ කරගන්නට පුංචි පුතුණුවන්ට වාසනාව ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම බලාපොරොත්තු වෙනවා පුණ්‍ය ආනුමෝදනා කිරීමට පරලෝ සපත් මාධව පෙරේරා පින්වත් ඒ පුතුණුවන්ගේ පියාණන් වහන්සේට ආදී වංශ පරම්පරාගත සියලුම ඥාති වර්ගයාට පුණ්‍ය ආනුමෝදනා කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ හැම දිනාගේ සසර සූපත් වේවා. සසරින් නිවනක් සලසා ගන්නට මේ පුණ්‍ය ධර්මය පින්පඬුරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ආනන්ද සාමීන් වහන්සේ ඇතුළු ධර්ම ශ්‍රවණය කරන හැම දිනාටමත් ඒ වගේම එම පවුලේ ඒ මෑණියන් වහන්සේ ආත්‍යම්මා ඇතුළු හැම දිනාටමත් ලෝකවාසී හැම දිනාටමත් ධර්මයෙන් සැනසීමක් වේවා. මේ රෝග පීඩාවන්ගෙන් දුර වී ජීවත් වීමට ශක්තිය ධෛර්යය ලැබේවා. වාසනාව ලැබේවා. හැම දිනාගේම සද්ධර්ම අභිලාෂයන් සඵල සිද්ධ වේවා. ආදාදම නිවන් සාක්ෂාත් වේවා යන උතුම් ප්‍රාර්ථනාව සිදු කරමින් ඒ දායකත්වයේ දරූ ඒ වෛද්‍ය සුනීතා ජයසිංහ පින්වත් මහත්මියත් ඒ වගේම එතුමියගේ දියණිය ඇතුළු ඒ හැම දිනාටමත් තුන්වන්ගේ දෙවියන්ගේ ආශිර්වාදය සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණ වේවා. සියලු යහපත ශාන්තිය වේවා. අභිවාදන සීලිස්ස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti පඤ්ඤාවන්තස්ස හේතුචාතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිඤ්ඤතු සාදු සාදු සාදු